ඒ හඬ ටිකක් ගැඹුරු හඬක් එන්නේ. ඒක තියුණු හඬක්. තියුණු හඬක් කියන්නේ තාරතාව වැඩි. තාරතාව කියන්නේ සංඛ්‍යාතය වැඩි. දැන් ඔයාලට අච්චුපත බැලුවොත් එහෙනම් ඔය කතාවක් නෑ. ඔය කොහෙවත් නෑ. ඔය ප්‍රැක්ටිකල් කරලා ඔයාලට උගන්වන්න ඕනේ. 10යි 20යි එතනවල 25යි. පදන කෝණය අතර 25යි. පරාවර්තන කෝණය අතර 25යි. එක සමානයි. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා දුර්ලභතර සියලු දෙනාටම 11 වසර විද්‍යා පාඩමේ අපි දැන් ඉගෙනගෙන යන්නේ තරංග ගැන. තරංග ගැන ඉගෙනගෙන යන්නේ අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා යාන්ත්‍රික තරංග, විද්‍යුත් චුම්බක තරංග ගැන කතා කරලා තියෙනවා. ඊළඟට ධ්වනිය ගැන අපි කතා කරා වෙනම යාන්ත්‍රික තරංග වර්ග දෙකක් තියෙනවා කියලා අපි කතා කරා. නේද? මේ විදිහට අපි පාඩමේ විශාල කොටසක් අවසන් කරලා තියෙන්නේ. අද තියෙන්නේ මම හිතන්නේ සංගීත භාණ්ඩ කියන කොටස. හරි. පාඩම පටන් ගමු අපි එනම්. සංගීත භාණ්ඩ. සංගීත භාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා බලමු අපි. ඒ කියන්නේ මෙහෙම. දැන් ඔයාලා ඔය සින්දු කියනවනේ. දැන් ඔයාලා අපි කවුරුත් නැති වෙලාවට ඉස්කෝලේදී, පන්තියේදී, ගුරුවරු කවුරුත් නැති වෙලාවට ඔයාලා මේසුල්ට ගහන සින්දු කියනවා. කාකොඩ පෙට්ටිය වලට ගහනවා. දැන් කෑම පෙට්ටිය වලට කෝටු කෑල්ලින් ගහගහා බෙක්ක එහෙම නැත්නම් අර තියෙන බැරල් එකක් හරි අර ලොකු මේ ප්ලාස්ටික් කෑන් එකක් හරි මොකක් හරි අරගෙන ඕවට ගහා බෝතල් වලට කාචු වලින් ගහා විවිධාකාර ක්‍රම වලට මේ හඬක් නිෂ්පාදනය කරගෙන ශබ්දයක් ඇති කරගෙන සින්දු කියන අවස්ථාව අපිට තියෙනවා. අපි එහෙම සින්දු කියන අවස්ථාව තියෙනවා. එතකොට එහෙම සින්දුවක් කියලා අපි විනෝදෙන අවස්ථාවක්. එහෙම නැත්නම් මේ ඇත්ත සංගීත භාණ්ඩ විදුලි ඕගන් එකක්, গিitar එකක්, ඊළඟට ඔක්ටපෑඩ් එකක්, ඩ්‍රම් සෙට් එකක්, ඔය වගේ භාණ්ඩ ටිකක් ඇත්තම භාණ්ඩ ටිකක් එකතු කරගෙන ඔය ඔක්කොම වාදනය කරමින් අර නියම විදිහට සින්දුවක් ගීතයක් ගායනා කරන අවස්ථාව ගත්තොත් එහෙම ඕක ඇත්තටම සම්පූර්ණයෙන්ම වෙනස්. අපි මොනවා හරි දඬු කැලටියක් තට්ටු කර සින්දුවක් කියන ආකාරය වගේ නෙමෙයි. අපි ඇත්තම සංගීත භාණ්ඩ යොදාගෙන අපි නිවැරදිව ගීතයක් ගායනා කරනකොට ඒකේ ලොකු වෙනසක් තියෙනවා. හරි. එතකොට මේ නිවැරදිව අපි ගීතයක් ගායනා කිරීමේදී කියන්නේ අර වාදනය කරලා කනට මිහිරි නාදයක් ඇති කරගන්න පුළුවන් උපකරණ අපිට තියෙනවා. ආන්ගේ උපකරණ වල තමයි අපි කියන්නේ සංගීත භාණ්ඩ කියලා. එතකොට ලී පෙට්ටියකට අතින් ගගහා සින්දුවක් කියනකොට ලී පෙට්ටිය කියන්නේ සංගීත භාණ්ඩයක් නෙමෙයි. බෝතලයකට කාසියකින් තට්ටු කර සින්දුවක් කියනවා නම් හරි ඩෙස්ක් එකට අතින් ගගහා කපුට පෙට්ටිය වලට කෝටු වලින් ගගහා සින්දුවක් කියනවා නම් එතකොට ඩෙස්ක් එක කපුට පෙට්ටිය කියන්නේ සංගීත භාණ්ඩ නෙමෙයි. ඒ වයින් අර මිහිරි ස්වර ඇති වෙන්නේ නැහැ. මිහිරි ස්වර එහෙම නැත්නම් නියමාකාර ස්වර ඇති වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒවට සංගීත භාණ්ඩ කියලා කියන්නේ. හැබැයි වාදනය කරලා නිවැරදිව ස්වර එහෙම නැත්නම් මිහිරි ස්වර ඇති කරන්න පුළුවන් උපකරණ වලට අපි කියනවා සංගීත භාණ්ඩ කියලා අපි කියනවා. ඔන්න අත්ත තියාගන්න සංගීත භාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා. ශබ්දයක් ඇති කරන හැම දෙයක්ම සංගීත භාණ්ඩයක් වෙන්නේ නැහැ. එතකොට මේ සංගීත භාණ්ඩ වර්ග කරනවා ආකාර තුනකට. හරි. ඒක මෙහෙම පොඩි වෙනසක් තියෙනවා ඔයාලට තේරෙයි මේ 8 වසර අපි ධ්වනිය පාඩමේදී ඉගෙනගත්ත ඒකට පොඩි වෙනස්කම් කීපයක් මෙතෙන්දී තියෙනවා. අපි කියන වචන පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒවට ඒ ඔක්කොම සමානයි. 8 වසර ධ්වනිය පාඩම කොහොමද කියලා බලන්න පුළුවන්. මම මේකට YouTube වීඩියෝ දාලා තියෙනවා. 8 වසර groups වලට දාලා තියෙනවා. මගේ YouTube channel එක බැලුවා නම් search කරන්න තියෙන්නේ නාලක රංගනාථ ජයසිංහ කියලා search කරන්න. ඒ search කරාම ඔයාලට ලැබෙයි වීඩියෝ ඔක්කොම මම view කරලා නැහැ. unlist කරපු ටිකක් තියෙන්නේ. list එකට දාපු ටික විතරක් ඔයාලට බලා ගන්න පුළුවන් කීපයක්. ඒවයි තියෙනවා 8 වසර සඳහා අපි ඉගෙන ගන්න ආකාරය ධ්වනිය ගැන. එතකොට සංගීත භාණ්ඩ වර්ග කිරීම එතකොටත් කරලා තියෙනවා. හැබැයි මෙන්න නියමාකාර වර්ගීකරණයක් දැන් මොන අපිට බලා ගන්න පුළුවන් 11 වසරට එනකොට. හරිද? එතකොට පළවෙනි එක තමයි තත්වාද්‍ය භාණ්ඩ. තත් භාණ්ඩ කියලා කියන්නේ නම් තත්වාද්‍ය භාණ්ඩ කියලා අපි කියනවා. තත්වාද්‍ය භාණ්ඩයක් කියලා කියන්නේ කම්බියක් සිහින් තන්තුවක් කම්පණය කරලා
හඬ නිෂ්පාදනය කරන සංගීත උපකරණයක්. එතකොට වයලීනය, ගිටාරය, සිතාරය ඒ වගේ දේවල් අයිති වෙන්නේ තත්වාද්‍ය භාණ්ඩ වලට. හරිද? එතකොට ඊළඟට තියෙනවා දෙවෙනි එක තමයි සමාඝාත වාද්‍ය භාණ්ඩ. එහෙනම් සමාඝාත භාණ්ඩ. සමාඝාත භාණ්ඩ කියලා කියන්නේ අතින් තට්ටු කරනවා. තට්ටු කරලා අතින් තට්ටු කරලා හඬක් නිෂ්පාදනය කරනවා නම් සමාඝාත වාද්‍ය භාණ්ඩ කියලා තමයි කියන්නේ. ඔන්න ඔතන තමයි වෙනස මම කිව්වේ. අර 8 වසරේදී 11 දී වෙනසක් තියෙනවා කිව්වේ ඒක. එතකොට 8 වසරේදී අපි සංගීත භාණ්ඩ වෙන් කරේ තන්තු හෝ දඬු කම්පණයෙන් හඬ නිපදවන කියන එකක්. පටල කම්පණයෙන් හඬ නිපදවන කියලා එකක්. ඊළඟට වායු කඳක් කම්පණයෙන් හඬ නිපදවන කියලා තමයි වෙන් කරේ. එතකොට තන්තු හෝ දඬු කම්පණයෙන් කියලා කිව්වට පස්සේ වයලීනියක් අයිති වෙනවා. ඊළඟට සයිලෝෆෝනිය අපි රකින් තට්ටු කරන්නේ. දැන් මේ තියෙන්නේ සරසුල්නේ. සරසුල පවා අයිති වෙන්නේ දඬු කම්පණය කියලා. එතකොට තත් හා දඬු කියන දෙක එකට දාලා තිබෙතෙන්දී. හරිද? එතකොට මෙතෙන්දී සමාඝාත කියන්නේ අතින් තට්ටු කරනවා. එතකොට ඒ කියන්නේ මොකද කියන්නේ තට්ටු කරනවා. එතකොට අර තියෙනවා සංගීත භාණ්ඩය ට්‍රයැන්ගල් කියලා උපකරණය. ඒ කියන්නේ මේ වගේම තමයි ත්‍රිකෝණාකාර එකක්. මෙහෙම එල්ලලා දාලා ගහන්න තියෙන එක. ඒක පවා ඒකයිති වෙන්නේ එතකොට සමාඝාත වලට. ඊළඟ සරසුල වගේ එකක් ගත්තොත් එහෙම නැත්නම් සයිලෝෆෝන් එකක් ගත්තොත් ඒකයි තියෙන්නේ සමාඝාත වලට. බෙරයයි වෙන්නේ සමාඝාත වලට. එතකොට තාලම්පට සිම්බල් ඒවයි වෙන්නේ එතකොට සමාඝාත. ඒ කියන්නේ තට්ටු කිරීම වගේ. ඒක නික ගැටීමට සලස්සලා හඬ උපදවන සංගීත භාණ්ඩයකට තමයි ඒක වැදගත් තියෙන්නේ. එතකොට සමාඝාත සංගීත භාණ්ඩවල වැඩි ප්‍රමාණයක් තියෙන්නේ. හරි. වැඩි ප්‍රමාණයක් තියෙන්නේ එතකොට පටල කම්පණයෙන් හඬ නිපදවන සංගීත භාණ්ඩ. වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ඒවා. හරි. ඒතකොට තත්වාද්‍ය භාණ්ඩ අනිත් එක සමාඝාත අන්තිමට තියෙනවා සුෂිර භාණ්ඩ. සුෂිර භාණ්ඩ කියලා කියන්නේ වායු කඳක් කම්පණය කරලා හඬ නිෂ්පාදනය කරගන්න උපකරණ. වායු කඳක් කම්පණය කරලා හඬ නිෂ්පාදනය කරගන්න උපකරණ. හරි. එහෙනම් ඔන්න සංගීත භාණ්ඩයක් කියන්නේ මොකද්ද කියලා දන්නවා. සංගීත භාණ්ඩයක් කියලා කියනවා මේ කනට මිහිරි ස්වර ඇති කරන්න පුළුවන් උපකරණකට අපි කියන්නේ සංගීත භාණ්ඩ. සංගීත භාණ්ඩ වර්ගීකරණය කරනවා තත්වාද්‍ය භාණ්ඩ. ඒ කියන්නේ කම්බි කියන්නේ සිහින් තන්තු කම්පණය කරන හඬ නිෂ්පාදනය කරගන්නවා. ඊළඟට සමාඝාත ඒ කියන්නේ අතින් තට්ටු කරලා තාමකනේ තට්ටු කරලා හඬ නිෂ්පාදනය කරගන්නවා. ඊළඟට සුෂිර භාණ්ඩ ඒ කියන්නේ වායු කඳක් කම්පණයෙන් හඬ නිෂ්පාදනය කරන සංගීත භාණ්ඩ. අපිට මේ පාඩමේදී තියෙනවා තත්වාද්‍ය භාණ්ඩවල සංඛ්‍යාතය වෙනස් කරගන්නේ කොහොමද? ඊළඟට සමාඝාත භාණ්ඩවල සංඛ්‍යාත වෙනස් වෙන්නේ කොහොමද? සුෂිර භාණ්ඩවල සංඛ්‍යාත වෙනස් වෙන්නේ කොහොමද කියලා අපිට ඉගෙන ගන්න තියෙනවා මේ පාඩමේදී. ඔයාලට පේනවා සංගීත භාණ්ඩ වාදනය කිරීමෙන් කනට මිහිරි ස්වර ඇති කරන භාණ්ඩ සංගීත භාණ්ඩ වේ. සංගීත භාණ්ඩ ප්‍රධාන වශයෙන් තුන් වර්ගයකි. තත් භාණ්ඩ, සමාඝාත භාණ්ඩ, සුෂිර භාණ්ඩ. ඔය ටික විතරක් ලියා ගන්න. අපි දැන් බලමු තත්වාද්‍ය භාණ්ඩයක සංඛ්‍යාතයේ රඳාපවතින සාධක ටික මොනවද කියලා. තත්වාද්‍ය භාණ්ඩයක සංඛ්‍යාතයේ රඳාපවතින සාධක. ඉස්ලාම මෙහෙමයි. සංඛ්‍යාතය රඳාපවතින ආකාරය ඉගෙන ගන්න කලින් අපි අපේ කනට හුරු වෙන්න ඕනේ එක දෙයක්. මොකද්ද? වැඩි සංඛ්‍යාත සහිත ශබ්ද සහ අඩු සංඛ්‍යාත සහිත ශබ්ද අඳුනා ගැනීමේ හැකියාව පළවෙනියෙන් අපිට තියෙන්න ඕනේ. මූලිකම දේ තමයි වැඩි සංඛ්‍යාතයක් තියෙන ශබ්දයක් ඇහුනම අපි ඒක හඳුනාගන්නේ කොහොමද? අඩු සංඛ්‍යාතයක් සහිත ශබ්දයක් ඇහුනොත් අපි ඒක හඳුනාගන්නේ කොහොමද මේක අඩු ශබ්දයක් කියලා. ඔයාලා අහලා තියෙනවා බේස් හඬවල් කියලා. ආයෙත් තියෙනවා ට්‍රිබල් හඬවල් කියලා කියනවා. ඒ කියන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින එක. අර සින්දුවක මහනකොට අර මේ ඩ්‍රම් සෙට් එකේ ඩික් ගාලා වදින ඒවා. ආන් ඒ වගේ හඬවල් තමයි අපි කියන්නේ බේස් හඬවල් කියලා. ඒ බේස් කියලා කියන්නේ අඩු සංඛ්‍යාත සහිත හඬවල්. අඩු සංඛ්‍යාත සහිත හඬවල් වල අපි කියනවා බේස් වැඩි කියලා. එතකොට සංඛ්‍යාතය වැඩි වෙන්න අපි කියනවා මේකේ හයිට් වැඩි වෙන නැත්නම් ට්‍රිබල් වැඩි වෙනවා කියලා තමයි කියන්නේ. ඔයාලට මම গিitar එක යොදාගෙන গিitar එක උදව් කරගෙන ඔයාලට අඩු සංඛ්‍යාත සහිත ශබ්ද සහ වැඩි සංඛ්‍යාත සහිත ශබ්ද මම ඔයාලට කනට හුරු කරනවා ඉස්සෙල්ලා.
එතකොට මෙන්න මේකත් මතක තියාගන්න ඕනේ. ඔයාලා දන්නවා සංගීතයේ ස්වර කීයක් තියෙනවා කියලාද ඉගෙනගෙන තියෙනවා ඔයාලා? සංගීතයේ ස්වර කීයක් තියෙනවද? 7යි. මොනවාද ස්වර 7 මොනවාද? Sa ga ma pa da ni. සංගීතයේ ස්වර 7 කියන්න බලන්න. Sarigama wadani sa. Sarigama padani sa 8ක් ඇවිල්ලා. අන්තිම සයනේ නැහැ. අන්තිම සයන මකන්න ඕනේ ආහාරය. සරිගම පදනි. ඒක තමයි ස්වර 7. ඔයිට අමතරව කොමල ස්වර, තීව්‍ර ස්වර ඔය වගේ ඒවාක් තියෙනවා. හරිද? හරි ඒක පැත්තකින් තියාගමුකෝ. ස්වර ඔක්කොම ගත්තොත් ස්වර 12ක් එනවා. හරිද? මූලික ස්වර තියෙනවා 7ක්. එතකොට මේ මූලික ස්වර 7 මෙහෙම ගත්තොත් එහෙම සා, රි, ගා, මා, පා, දා, නි. මේක මේ තෙල ගස්සලා තියෙන්නේ සංඛ්‍යාතය වැඩි වෙන පිළිවෙලට. සා කියන ස්වරයට වඩා රී කියන ස්වරයේ සංඛ්‍යාතය වැඩි. රී කියන ස්වරයට වඩා ගා කියන ස්වරයේ සංඛ්‍යාතය වැඩි. ගා කියන ස්වරයට වඩා මාගේ, මාට වඩා පාගේ, පාට වඩා ගාගේ, දාට වඩා නි කියන ස්වරයේ සංඛ්‍යාතය වැඩි වෙනවා. ආයතනයක් සා එනවා මෙතනට. ඒක අපි කියන උච්ච සා. ඒ කියන්නේ මෙයාට වඩා සංඛ්‍යාතයේ දෙගුණයක් උනාට පස්සේ උච්ච සා කියලා. මෙයාගේ ස්වරය හර්ට්ස් 256යි නම් අතන උච්ච සා වලට එනකොට ඒක 512ක් දක්වා වැඩි වෙනවා. හරිද? එහෙම තියෙන්නේ. එහෙනම් මේ ස්වර තියෙන්නේ මේ ස්වර තියෙන්නේ සංඛ්‍යාතයේ වැඩි වෙන පිළිවෙලට. ඒකට සා කියන ස්වරය තමයි සංඛ්‍යාතයේ අඩුම. එතකොට නී කියන ස්වරය තමයි සංඛ්‍යාතයේ වැඩිම. හරිද? වැදුනා. හරි. දැන් මම ඔයාලට මේ গিitar එක යොදාගෙන මම ඔයාලට අඩු සංඛ්‍යාත සහිත ශබ්ද සහ වැඩි සංඛ්‍යාත සහිත ශබ්ද මම ඔයාලට ඇහෙන්න සලස්වනවා. දැන් ඔන්න මේ গিitar එකේ ඔයාලට පේනවා මේ පැත්තේ ටිකක් මහත කම්බි වගේක් තියෙනවා. ඔයාලට පේනවා. ඒ තරමට පේනවා. හරිද? මම මහත කම්බියක් වාදනය කරොත් අපිට ඇහෙන ශබ්දය ඔන්න බලන්න. මම ඊට පස්සේ මේ පැත්තේ කොනේ කම්බියක් වාදනය කරනවා. එතකොට බලන්න ඔයාලට එන ශබ්දය. ඔයාලේ හඬවල් දෙකේ වෙනසක් තේරුණාද ඔයාලට? ඔය හඬවල් දෙකේ වෙනසක් තේරුණාද ඔයාලට? කතා කරන්න නැත්නම් මට මේක ගන්නන්න බෑ. ඔව් සර්. ඔව් සර්. මේ හඬ ඔයාලට තේරෙන්න ඕන. එතකොට මෙන්න මේ හඬ මෙන්න අහන්න ගන්න. ඒ හඬ ටිකක් ගැඹුරුයි. ගැඹුරු හඬක් එන්නේ. ඒක තියුණු හඬක්. තියුණු හඬක් කියන්නේ තාරතාව වැඩි. තාරතාව කියන්නේ සංඛ්‍යාතය වැඩි. හඬ තියුණු වෙන්න සංඛ්‍යාතය වැඩි. එහෙනම් බලන්න ඔන්න දැන් ඔයාලට තේරෙන්න ඕනේ සංඛ්‍යාතයේ වැඩි ශබ්ද මෙන්න මේ වගේ. ඔය සංඛ්‍යාතයේ වැඩි හඬවල්. මේ සංඛ්‍යාතයේ අඩු හඬවල් බේස් හඬවල් කියන්නේ ඔන්න. දැන් පැහැදිලි සංඛ්‍යාතයේ අඩු ශබ්ද හා සංඛ්‍යාතයේ වැඩි ශබ්ද කියන්නේ මොනවද කියලා පැහැදිලිද ඔයාලට? එතකොට දැන් මම මේ බටනලාව අරගෙන මේ බටනලාවේ මම ඔයාලට ස්වර දෙකක් වාදනය කරලා පෙන්නනවා. හරිද? එකක් සා ස්වරය අනිත් එක නී කියන ස්වරය. එකක් සා කියන ස්වරය, එකක් සා කියන ස්වරය, අනිත් එක නී කියන ස්වරය. හරිද? මට ඔයාලා කියන්න ඕනේ මම මේ ස්වර මේ ස්වර දෙකෙන්
ඉස්සෙල්ලම වාදනය කරන්න කරේ මොන ස්වරයේද කියලා කියන්න. මම ස්වර දෙක වාදනය කරනවා. වාදනය කරද්දී ඔයාලා මට කියන්න ඉස්සෙල්ලම වාදනය කරේ සා ස්වරයේද නැත්නම් නී ස්වරයේද කියලා කියන්න ඕනේ. මම ස්වර දෙකක් වාදනය කරලා පෙන්නනවා ඔයාලට. හරිද? බටනලාව පෙන්නන්නේ නැහැ. මම මේක පේන්නේ නැති වෙන්න මම ඔයාලට වාදනය කරලා පෙන්නනවා. හරි. මම ස්වර දෙකක් වාදනය කළා. ඉස්සෙල්ලා වාදනය කරේ සා ස්වරයේද නී ස්වරයේද? සා right. ඒක ඔයාලා අඳුරගත්තේ ඉස්සෙල්ලා වාදනය කරපු ස්වරයේ සංඛ්‍යාතය අඩුයි කියලා ඔයාලගේ කනට ඇහුණා. පස්සේ වාදනය කරපු ස්වරයේ සංඛ්‍යාතය වැඩි කියලා ඔයාලට ඇහුණා. එහෙනම් හරි. එහෙනම් දැන් ඔන්න ඔයාලට ඒ කොටස ගණන ඉවරයි. මොකද්ද? සංඛ්‍යාතයේ වැඩි හඬවල් හඳුනා ගැනීම සහ සංඛ්‍යාතයේ අඩු හඬවල් හඳුනා ගැනීම. දැන් ඔයාලගේ අච්චුපතේ බැලුවොත් එහෙනම් ඔය කතාවක් නැහැ. ඕවා කොහෙවත් නැහැ. ඕවා ප්‍රැක්ටිකල් කරලා ඔයාලට උගන්වන්න ඕනේ. ඔය ටික ඕක දන්නේ නැතුව කොච්චර මේ සංගීත භාණ්ඩ ගැන ඉගෙන ගත්තත් ඔයාලට තේරෙන්නේ නැහැ. හරිද? ඒ නිසා තමයි ඔන්න ඔය කැලි ඉගෙන හොඳට මතක තියාගන්න. හරි. එහෙනම් දැන් ඔන්න සංඛ්‍යාතයේ අඩු ශබ්ද හඳුන ගන්න පුළුවන්. සංඛ්‍යාතයේ වැඩි ශබ්ද දැන් ඔයාලට හඳුන ගැනීමේ හැකියාව තියෙනවා. හරි. එහෙනම් බලමු අපි සත්වාද භාණ්ඩ. සත් භාණ්ඩ. සත් භාණ්ඩ කියලා කියන්නේ අදින ලද කම්බියක්, අදින ලද සිහින් තන්තුවක් කම්පණය කරලා හඬ නිෂ්පාදනය කරන වාද්‍ය භාණ්ඩ. එතකොට සත්වාද්‍ය භාණ්ඩවල සංඛ්‍යාතයේ රඳාපවතින සාධක ටික අපි දැනගෙන ඉන්න ඕනේ. සත්වාද්‍ය භාණ්ඩවල සංඛ්‍යාතයේ රඳාපවතින සාධක ටික. ඔන්න දැන් ඔයාලට මම පෙන්නනවා මේ গিitar එක. මේ গিitar එකේ මම හිතනවා গিitar එක දැන් හොඳට පේනවා ඔයාලට. දැන් গিitar එක ඔයාලට හොඳට පේනවා. මට කිය දැන් බලන්න මේ කම්බියයි මේ කොනේ කම්බිය ගත්තොත් මම මේ ඇඟිල්ල තියන් ඉන්න කම්බිය සහ මේ දැන් මේ කොනේ තියෙන කම්බිය. ඔය දෙක ගත්තොත් මට කියන්නකෝ මහත වැඩි කම්බිය මං ඇඟිල්ල තියන් ඉන්න එකද? එහෙම නැත්නම් අර අනිත් පැත්තේ කොනේ තියෙන කම්බියද? ඇඟිල්ල තියන් ඉන්න එක. ඔව් ඔයාලට පේනවා හොඳට ඒ කියන්නේ මම ඇඟිල්ල තියන් ඉන්න කම්බිය මහත වැඩි. හරි. ඔන්න බලන්න මම මොකුත් වෙන කම්බිය වල වෙන කොහෙවත් අත තියන්නේ නැහැ. මම එක එක කම්බිය වාදනය කරනවා. මෙන්න පළවෙනි කම්බිය. ඊළඟ එක. මට කියන්නේ මේ පිළිවෙලින් ගත්තොත් 1 2 3 4 5 6 කියන පිළිවෙලට ගත්තොත් මේ කම්බි වල ඝනකම අඩු වෙලාද වැඩි වෙලාද? අඩු වෙලා. කම්බි වල ඝනකම අඩු වෙලා. එතකොට දැන් ඔයාලට ශබ්දය ඇහුණා. එතකොට දැන් ඔයාලට ශබ්දයක් ඇහුණා. ওই ශබ්දය ඔයාලට කනට ඇහිච්ච විදිහට කම්බියේ ඝනකම අඩු වෙන විට සංඛ්‍යාතය මොකද උනේ? වැඩි වුණා. වැඩි වෙලා. අන්න කම්බියේ ඝනකම අඩු වෙන්න සංඛ්‍යාතය වැඩි වෙනවා. ඔන්න පළවෙනි ලක්ෂණය. කම්බියේ ඝනකම අඩු වෙන විට සංඛ්‍යාතය වැඩි වෙනවා. කම්බියේ ඝනකම වැඩි වෙන විට සංඛ්‍යාතය අඩු වෙනවා. ඔන්න හොඳට පැහැදිලිව මතක තියාගන්න. එහෙනම් තත්වාද්‍ය භාණ්ඩවල පළවෙනි ලක්ෂණය තමයි හොඳට මතක තියාගන්න. කම්බියේ ඝනකම එහෙම නැත්නම් තතෙහි ඝනකම එහෙම නැත්නම් තන්තුවේ ඝනකම අඩු වෙන විට සංඛ්‍යාතය වැඩි වෙනවා. ඔන්න ඝනකම අඩු වෙද්දී සංඛ්‍යාතය වැඩි වෙනවා. ඝනකම වැඩි වෙද්දී සංඛ්‍යාතය අඩු වෙනවා. හොඳට මතක තියාගන්න. තව එකක් බලමු. දැන් මම මේ එක කම්බියක් ගන්නවා මොකක් හරි. මට ලේසි මේ කොනේ කම්බිය පාවිච්චි කරමු. right?
දැන් ඔන්න මම මේ කොනේ කම්බිය තමයි කම්පණය කරන්නේ. යම් සම්දයක් ඔයාලට ඇහුණා. මේ මම මේ මැදින් මෙහෙම ඇඟිල්ල තියෙනවා. දැන් මෙහෙම දැන්නේ ඉස්සෙල්ලා කොහෙන්වත් ඇඟිල්ල තිබ්බේ නැහැ. එතකොට කම්බිය කම්පණය වෙන්නේ මෙන්න මෙතන නේ. ඔයාලට පේනවා මම මේ ඇඟිල්ල තියෙන මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ දක්වා දුර කම්බිය කම්පණය වෙනවා. මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට එනකම්ම කම්බිය කම්පණය වෙනවා. මේ දුරම කම්බිය කම්පණය වෙනවා. මම දැන් මෙතනින් ඇඟිල්ල තියා ගන්නවා මේ හරියෙන්. මේ හරියෙන් ඇඟිල්ල තියාගත්තොත් මොකද වෙන්නේ? මෙන්න මෙතන ඉඳන් මේ ඇඟිල්ලත් එක්ක මෙතන තියෙන හරහට පොඩි යකඩ කම්බියක් දාලා ආන්ගේ කම්බිය තමයි දැන් මගේ ඇඟිල්ල නිසායි කම්බියේ මේ තාත්ත දැන් ගෑවිලා තියෙන්නේ. හරි? දැන් එතකොට මෙතන ඉඳන් මෙතන විතරයි කම්පණය වෙන්නේ. මේ ඇඟිල්ල අහකට ගත්තොත් මෙතන ඉඳන් මෙතනටම කම්පණය වෙනවා. මේ ඇඟිල්ල අහකට ගත්තොත් මෙතන ඉඳන් මෙන්න මෙතනට එනකම්ම කම්පණය වෙනවා. මම මෙතනින් ඇඟිල්ල තිබ්බොත් මෙතන ඉඳන් මේ ඇඟිල්ල තියාගන්න තැන විතරයි කම්පණය වෙන්නේ. මම මෙහෙන් ඇඟිල්ල තියාගත්තොත් මෙතන ඉඳන් මේ ඇඟිල්ල තියෙන තැන විතරයි කම්පණය වෙන්නේ. මම මෙහෙන් ඇඟිල්ල තියාගත්තොත් මෙතන ඉඳන් මේ ඇඟිල්ල තියෙන තැන විතරයි කම්පණය වෙන්නේ. එතකොට මම මේ ඇඟිල්ල පහළට ගන්නකොට කම්පණය වෙන කම්බි කොටසේ දිග මොකද වෙන්නේ? ඇඟිල්ල මෙහෙන් තීටි පහළට ගනිද්දී කම්පණය වෙන කම්බි කොටසේ දිග මොකද වෙන්නේ? අඩු වෙනවා. බලමු දැන් මොකද වෙන්නේ කියලා. ඔන්න පළවෙනි අවස්ථාව ඇඟිල්ලක් තියන්න නැතුව ඔන්න එකයි මම ඇඟිල්ල තියෙනවා. ටික ඇඟිල්ල පහළට ගේනකොට කම්බි කොටසේ දිග අඩු වුණා. ඔයාලගේ කනට ඇහිච්ච විදිහට සංඛ්‍යාතය මොකද උනේ? මොකද එන්නේ පහළට එද්දී? සංඛ්‍යාතය වැඩි වෙනවා. සංඛ්‍යාතය කියන්නේ කනට හයියෙන් ඇහෙන ශබ්ද නෙමෙයි. තියුණු වෙන්න ඕනේ. ශබ්දයේ හඬ තියුණු වෙන ප්‍රමාණය වැඩි වෙනවා. දැන් මෙතෙන්දී අපි පහළට අරන් යනකොට ටික සංඛ්‍යාතය වැඩි වෙනවා. බලන්න සාරිගම පදනිස කියලා කිව්වොත් එහෙම දැන් සා නෙමෙයි මේ අතර මෙතන සරිය නම් සා නෙමෙයි. අපි නිකන් සා කියලා හිතමු. දැන් මේක සා ඊළඟට ශ්‍රී ගා මා පා දා එනවනේ ටික වැඩි වෙනවා ටික. සංඛ්‍යාතය ටික වැඩි වෙනවා. ඒ කියන්නේ කම්බිය කම්පණය වන දිග අඩු වන විට සංඛ්‍යාතයට මොකද වෙන්නේ? වැඩි වෙනවා. සංඛ්‍යාතය ඔන්න බලන්න. ඔන්න ඊළඟ එක. හොඳට මතක තියාගන්න. තන්තුවේ දිග වැඩි වෙන විට සංඛ්‍යාතය අඩු වෙනවා. තන්තුවේ දිග අඩු වන විට සංඛ්‍යාතය වැඩි වෙනවා. ඔන්න දෙවෙනි ලක්ෂණ. දැන් ඊළඟ එක ඔන්න දැන් තව දෙයක් වෙනවා ඔයාලට. මේකේ
මෙතන මේ උඩ මෙන්න මේ මෙතනින් පුළුවන් ඔයාලා දන්නවා গিitar එකේ කම්බිය ඇදෙන ප්‍රමාණය වෙනස් කරන්න පුළුවන්. මේක කරකවලා පුළුවන් කම්බිය ඇදෙන ප්‍රමාණය වෙනස් කරන්න. හරිද? දැන් මම සුසිර භාණ්ඩයක් බිම වැටුණා. දැන් ඔන්න මම මෙහෙම කරනවා. ඔන්න උදේ අහගන්න. මම මෙයා චුට්ටක් බුරුල් කරනවා. ඔයාලට මේක බුරුල් කරන ගමන් වාදනය කළොත් ඔයාලට හොඳටම කනට ඇහෙයි ස්වරයේ සංඛ්‍යාතයට මොකද වෙන්නේ කියලා. ගණන් ගන්න එපා දඩබඩ ගාලා වැඩිනවා තියෙන අනිත් උපකරණ. ඔන්න මම මේ ස්වරේ වාදනය කරලා මම බුරුල් කරනවා මේක. එතකොට ඔයාලට තේරෙන්නේ මොකක් හරි ශබ්දේ හඬට වෙන්නේ මොකද්ද කියලා බලන්න ඕන. සංඛ්‍යාතයට මොකද වෙන්නේ කියලා ඔයාලම හොඳට කන් දීගෙන ඉන්න. නෑ ඒක තාම බුරුල් කරගෙන බැරි වුණා. ඔන්න ආයතරයක්. ඔයාලට තේරුණාද එකපාරම අර වාදනය කරපු සර එකපාර ගන්න අඩු වෙනවා වගේ ස්වභාවයක්. කියන්නේ ඔයාලට එහෙම එකක් ඇහුණද? ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. ආයතරයක් බලමු. ආයතරයක් බලමු. මට මේක මෙතන තියාගෙන ඔක්කොම එකපාර පෙන්නන්න අමාරුයි කියන්නේ. ඔයාලට ඇහෙන්නද? පොඩ අහන්න මට මේ මෙහෙ වාදනය කළාම ඔයාලට මේක ඇහෙනවද කියන්න? ඇහෙනව නේද? එහෙනම් වෙන මොකෝත් සද්ද බද්ද නැතුව හොඳට අහගන්න. මම මේ ස්වරේ වාදනය කරලා කම්බිය බුරුල් කරනවා. ඔන්න වෙන සද්ද මොකෝත් එපා. මයික් ඔක්කොම ඕෆ් කරගන්න. ඔය චකචක කරලා තව සද්ද එනවා. මයික් ඕෆ් කරන්න ඔක්කොම. රයිට්. ඔන්න හොඳට අහගන්න. ඇහුණද? මොකද උනේ බුරුල් කරන සංඛ්‍යාතේ? අඩුණා. නිකන් එන්න නිකන් පහළට හඬ අඩු වෙගෙන ගියානේ. දැන් බලන්න මේ හඳ මේ. ඔන්න මම දැන් තද කරනවා. තද කරනකොට මොකද මේ සංඛ්‍යාතය? වැඩි වුණා. කම්බිය අදින ප්‍රමාණය කම්බිය ඇදෙන ප්‍රමාණය වැඩි වෙනකොට සංඛ්‍යාතයක් වැඩි වෙනවා. අන්න බලන්න ඒක විතරයි පොඩි වෙනසක් තියෙන්නේ. අපි කලින් ඉගෙන ගත්ත හැම දෙයකදීම කලින් අපි ඉගෙන ගත්තා කම්බියේ ඝනකම වැඩි වෙන විට සංඛ්‍යාතය අඩු වෙනවා. කම්බියේ ඝනකම අඩු වෙන විට සංඛ්‍යාතය වැඩි වෙනවා කියලා ඉගෙන ගත්තා. ඊළඟට කම්බියේ දිග වැඩි වෙන විට සංඛ්‍යාතය අඩු වෙනවා. කම්බියේ දිග අඩු වෙන විට සංඛ්‍යාතය වැඩි වෙනවා. හැබැයි මෙන්න මෙතෙන්දි වෙනසක් තියෙනවා. මොකද්ද? ඇදෙන ප්‍රමාණය කියන්නේ ආතතිය. කම්බිය ඇදෙන ප්‍රමාණය වැඩි වෙන්න ඒ කියන්නේ කම්බිය ආතතිය වැඩි වෙන්න සංඛ්‍යාතයක් වැඩි වෙනවා.
කම්බි ආතතිය අඩු වෙන්න සංඛ්‍යාතය අඩු වෙනවා. ඔන්න හොඳට මතක තියාගන්න. ඔය කරුණු 6ක් කියලා දුන්නා. කරුණු 6 තමයි තන්තුවේ ඝනකම එවන තතෙහි ඝනකම වැඩි වෙන විට සංඛ්‍යාතය අඩු වෙනවා. තතෙහි ඝනකම අඩු වෙන විට සංඛ්‍යාතය වැඩි වෙනවා. ඊළඟට තතෙහි දිග කම්බියේ දිග වැඩි වෙන විට සංඛ්‍යාතය අඩු වෙනවා. කම්බියේ දිග අඩු වෙන විට සංඛ්‍යාතය වැඩි වෙනවා. ඊළඟ තමයි තන්තුවේ එවන තතෙහි ආතතිය වැඩි වෙන්න සංඛ්‍යාතයක් වැඩි වෙනවා. ආතතිය අඩු වෙන්න සංඛ්‍යාතයක් අඩු වෙනවා. කටපාඩම් කරලා තියාගන්න. ආයතනයක් කීප වතාවක් YouTube වීඩියෝ එක බලන්න. එතකොට තව ටිකක් හොඳට මේක තමයි ඔයාලට තේරුම් ගන්න පුළුවන්. අපි ඊළඟට බලමු මෙන්න මේ අනේ මොනවද මේ අති තට්ටු කරනවාගේ සමාගත භාණ්ඩය මම ළඟ නැහැ ඇත්තටම පෙන්නන්න නෑ මේක මේ සමාගත භාණ්ඩ සංගීත කරන අය නම් මේක හොඳට දන්නවා සංගීත කරන අය ඉන්නවනම් හොඳට දන්නවා සංගීත කරන්නේ නැති අය වුණත් මෙන්න මෙහෙම දෙයක් දන්නවා අර ඉස්කෝලේ තියනවා නේද අර මේ මොකද්ද බෑන්ඩ් කණ්ඩායමේ තියෙන තඩි බෙරේ බැඳගෙන ගහන්නේ ඩින් 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 ගාලා ගහන්නේ මට ඔයාලා කියන්නකො ඒ තියෙන බෙරේ ඒක කියන්නේ බේස් ඩ්‍රම් නේ ඒ තියෙන ඩ්‍රම් එක නේද බෙරේ බේස් ඩ්‍රම් එකේ එන ශබ්දය අඩු සංඛ්‍යාතයක් සහිත එකක්ද නැත්නම් වැඩි සංඛ්‍යාතයක් සහිත එකක්ද මේක ඩින් 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 ගාලා එන්නේ බේස් ඩ්‍රම් එකේ එන ශබ්දය අඩු සංඛ්‍යාත වැඩි සංඛ්‍යාතයද අඩු ඔව් ඒක අඩුයි බේස් ඩ්‍රම් කියන්නේත් ඒකනේ බේස් ඩ්‍රම් කියන්නේ බේස් කියන්නේ සංඛ්‍යාතය අඩු ඒක සංඛ්‍යාතය අඩුයි බේස් ඩ්‍රම් එතකොට අර ඔයාලා නටන්නේ අර ටීචර් ගහන්නේ ටම් ටොම් ගාලා දෙපැත්තෙන් බැනගෙන ගහන්නේ දෙරයක් ඒකේ සාමාන්‍යයෙන් අර අතින් ගහනකොටද ගොඩක් ලොකු නෑ බෙරයක් අඳින්න ගියේ අවම හිතන්නකො බෙරේ ඔන්නෝම බෙරයක් තියෙනවා කියලා හිතන්නකො ඔය තියෙන එක බෙරයක් ඊළඟට මේක අර එල්ලගෙන ගන්න බේස් ඩ්‍රම් එක මේක තමයි බේස් ඩ්‍රම් එක මේක තමයි අර බෙරය මට කියන්නකො ඔය දෙකෙන් මේ දෙකෙන් සංඛ්‍යාතය අඩු කාගේද බේස් ඩ්‍රම් එකේද බෙරේද සංඛ්‍යාතය අඩු බේස් ඩ්‍රම් එකේ සංඛ්‍යාතය අඩු සංඛ්‍යාතයක් පවතින්නේ බේස් ඩ්‍රම් එකේ අඩු සංඛ්‍යාතයක් පවතින්නේ බේස් ඩ්‍රම් එකේ මෙයාගේ සංඛ්‍යාතය වැඩි මට කියන්නකෝ ශබ්දේ නිපද වෙන්නේ මේ පටලේ කම්පණය වුණාමනේ. එතකොට මට කියන්නකෝ පටලේ වර්ගඵලය වැඩි කාගේද? පටලේ වර්ගඵලය වැඩි කාගේද? බේස් ඩ්‍රම් පටලේ වර්ගඵලය වැඩි. මෙයාගේ වර්ගඵලය අඩුයි. එතකොට මොකද වෙන්නේ? මෙයාගේ සංඛ්‍යාතය වැඩි වෙනවා දැක්කද? වර්ගඵලය වැඩි නම් සංඛ්‍යාතය අඩුයි. වර්ගඵලය අඩු නම් සංඛ්‍යාතය වැඩි. වර්ගඵලය වැඩි වෙන්න පටලේ විශාල වෙන්න ඩින් ඩින් ගාලා ලොකු ශබ්ද. ඒ කියන්නේ සංඛ්‍යාතය අඩුවේ වැරෙන්නේ. එතකොට වර්ගඵලය අඩු වෙන්න මෙයාලට වැඩි සංඛ්‍යාතයක් නිකුත් කරන්න පුළුවන්. ඔන්න එහෙනම් සමාගත සංගීත භාණ්ඩ එහෙම නැත්නම් පටල කම්පණයෙන් වල නිපදවන සංගීත භාණ්ඩවල තියෙන විශේෂත්වය තමයි පටලේ වර්ගඵලය වැඩි නම් සංඛ්‍යාතය අඩුයි
පටලයේ වර්ගඵලය අඩු වෙන විට සංඛ්‍යාතය වැඩි වෙනවා. ඔන්න ඔකට මතක තියාගන්න. හරිද? පටලයේ වර්ගඵලය. ඊළඟ තව දෙයක් තියෙනවා. දැන් මේක ඔයාලා දන්නවද මේ බෙරේ ගහනකොට දැන් නටන්න කලින් බෙරේ ගහනවනේ. බෙරේ ගහද්දී ඉස්සර පොඩ්ඩක් බෙරේ ටියුන් කරගෙන ඉන්නවා. හඬ හරිද බලනවා. මේ ටන් 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 ගා මේ ටොන් 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 ගාලා ගහනවා. ඊට පස්සේ අර ලී කැලලක් තියෙන ඕකේ ටක් 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 ගාලා මේ ගෑස් එක ගහනවා. මේ පටි අදිනවා. ඇද මේක සද්ද හදනවා. නේද? ඔයාලා දන්නවා මේ සංගීත කරනයි නැටුම් කරනයි දන්නවා ගොඩක් අය මේ පටලයේ ඇදෙන ප්‍රමාණය වැඩි වෙන්න මෙයාලගේ සංඛ්‍යාතය මොකද වෙනව ඇත්තේ? පටලයේ ඇදෙන ප්‍රමාණය වැඩි වෙන්න මේවත් එක්ක වැඩ කරගොත් ඉගෙන ගන්න මේවා පාවිච්චි කරපන් නම් දන්නවා. නැත්නම් අනිත් අය දන්නවා අර මේ අවුරුද්දට ගහන බෙරේ අවුව තියලා බෙරේ නෙමෙයි රබාන. ඒක අවුව තියලා යටි ලිපවුස්පත්තු කරනවානේ. ඒකේ පටලේ ඒ කියන්නේ රත් වෙනකොට පටලේ ඇදෙනවා හොඳට. අවුව තිබ්බම පටලේ ඇදෙනවා. ඇදෙන ප්‍රමාණය වැඩි. ඇදිච්ච පටලයක් නම් තියෙන්නේ එයාගෙන් එන ශබ්දය වැඩි වෙනවා. වැඩි වෙනවා කියන්නේ සංඛ්‍යාතය මොකද වෙන්නේ? වැඩි වෙනවා කියන්නේ සංඛ්‍යාතය ඒ කියන්නේ ශබ්දේ තියුණු වෙනවා. ශබ්දේ තියුණු වෙනවා නම් සංඛ්‍යාතය වැඩි වෙනවා මතක තියාගන්න. දැන් මට ඒක කරලා පෙන්නන්න මෙතන මේ පෙර වර්ග දෙකක් නැහැ. නැති නිසා මේක කටපාඩම් කරලා මතක තියාගන්නකො. පටලයේ ආතතිය කියන්නේ පටලයේ ඇදෙන ප්‍රමාණය වැඩි වෙනවා නම් සංඛ්‍යාතය වැඩි වෙනවා. පටලයේ ඇදෙන ප්‍රමාණය අඩු වෙනවා නම් සංඛ්‍යාතය අඩු වෙනවා. අර තත්ත්වයක් වගේ තත්ත්වාද බාණ්ඩත් එහෙමයි. ඇදෙන ප්‍රමාණය වැඩි වෙන්න සංඛ්‍යාතය වැඩි වෙනවා. ආතතිය අඩු වෙන්න සංඛ්‍යාතය අඩු වෙනවා. මේකත් එහෙමයි. ආතතිය වැඩි නම් සංඛ්‍යාතය වැඩි. ආතතිය අඩුයි නම් සංඛ්‍යාතය අඩුයි. වර්ගඵලය ගත්තොත් ඒක අනිත් පැත්ත තියෙනවා. වර්ගඵලය වැඩි නම් සංඛ්‍යාතය අඩු වෙනවා. වර්ගඵලය අඩු වෙනවා නම් සංඛ්‍යාතය වැඩි වෙනවා. හරිද? ඒ සමාඝාත බාණ්ඩ. ඒකත් ඉක්මනට ලියන්න. හරි? හොඳයි අපි ඊළඟට බලන්නේ සුසිර භාණ්ඩ වල සංඛ්‍යාතය වෙනස් වෙන්නේ කොහොමද කියලා බලන්න. බලන්න මේක හරිය ලේසියිනේ. මේ දැන් අපි බලන්න ඉස්සරම ගත්තේ තත්ත්වාද්‍ය භාණ්ඩ. තත්ත්වාද්‍ය භාණ්ඩ වල සංඛ්‍යාතය රඳා පවතිනවා සාධක තුනක් මත. පළවෙනි එක තමයි කම්බියේ ඝනකම. තතේ ඝනකම. ඝනකම වැඩි නම් සංඛ්‍යාතය අඩු නම් සංඛ්‍යාතය වැඩි. ඊළඟට තතේ දිග දෙවෙනි එක. තතේ දිග කම්බියේ දිග වැඩි වෙච්ච සංඛ්‍යාතය අඩු වෙනවා. දිග අඩු වෙච්ච සංඛ්‍යාතය වැඩි වෙනවා. තුන්වෙනි එක ආතතිය. ආතතිය වැඩි නම් සංඛ්‍යාතය වැඩි. ආතතිය අඩු නම් සංඛ්‍යාතය අඩුයි. ඒකට සමාඝාත වලට එනකොට ඕකෙන් දෙකක් අඩු වෙනවා. හරිද? ඕකෙන් දෙකක් අඩු වෙනවා. දෙකක් අඩු වෙලා යනවා. මොකක්ද එන්නේ? පළවෙනි එක තමයි වර්ගඵලය වැඩි නම් සංඛ්‍යාතය අඩුයි. වර්ගඵලය අඩු නම් සංඛ්‍යාතය වැඩි. ඒ කියන්නේ පටලයේ වර්ගඵලය. දෙවෙනි එක ආතතිය. ආතතිය වැඩි නම් සංඛ්‍යාතය වැඩි. ආතතිය අඩු නම් සංඛ්‍යාතය අඩු වෙනවා. වැඩි නම් වැඩි වෙනවා, අඩු නම් අඩු වෙනවා. ඉතින් ඒකේ දෙකයි. සුසිර භාණ්ඩ වලට එද්දී එකයි. කම්පන යන වායු කඳේ දිග විතරයි අපි ගන්න. කම්පන යන වායු කඳේ දිග විතරයි. දැන් බලන්න. දැන් මේ තියෙන බටනලාව. මම බටනලාව විතරයි ගත්තේ මේ සුසිර භාණ්ඩ වල හොරණෑව, හග්ගෙඩිය, ඊළඟට අර කොම්බුව, ඊළඟට තව තියෙන්නේ ට්‍රම්පට්, සැක්සෆෝන්, ඔය වගේ ඕන එකක් ගන්න පුළුවන් අපිට. වායු කඳක් කම්පනය කරන හඬ උපදවන සංගීත භාණ්ඩ වලට. මම මේක විතරයි මම මෙතෙන්දී ගන්නෙ. ඒ හැම දෙයකදීම එකම ක්‍රියාවක් වෙන්නේ. මේක ඇත්තටම ගත්තොත් එමාට පේනවා මේ බටනලාවේ සිදුරු තියෙන ඔක්කොම කීයක් තියෙනවද? මට කියන්නකෝ බටනලාවේ සිදුරු කීයක් තියෙනවද? මේ පැත්තේ සිදුරක් තියෙන එක වහලා තියෙන්නේ. ඔක්කොම සිදුරු කීයක් තියෙනවද?
හතයි. හතයි. කවුද 8යි කිව්වේ? 8යි කිව්වේ කවුද? ආයි කියන්නේ 8යි කියලා. කවුරු 8යි කියලා කිව්වා? මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. ඇයි මේක 8යි? ඔක්කොම සිදුරු කීයක් තියෙනවද? 8ක් තියෙනවද කියන්නේ? සිදුරු 8යි. සිදුරු 8ෙන් ස්වර 7ක් වාදනය කරන්න ඕනේ. පුළුවන්. කොහොමද? මේක තමයි කට තියලා පිමින සිදුර. මේ සිදුර අතහැරියම මෙතන සිදුරු ඔක්කොම 6යි. මේ ඉස්සරහා සිදුරයි සිදුරු 7යි. ස්වර 7ට සිදුරු 7යි. ඔන්න බලන්න. මම වාදනය කරනවා එක දැන් මේ එකක් වාදනය කරන්න පුළුවන් කොහොමද? මේ සිදුරු 6ම වහලා. සිදුරු 6ම වැහුවම වාතය මම මෙතනින් පිමිනකොට ඒ වාත ධාරාව පිට වෙන්නේ මේ සිදුරේ. මොන බලන්න තේරෙනවද කියලා? මම මේ සිදුරු 6ම වහලා මම මෙන්න මේ සිදුරෙන් කට තියලා පිමිනවා. එතකොට මොකද වෙන්නේ? ඒ ඇතුළ වෙන වාතය මේ එක සිදුරකින්වත් යන්නේ නැහැ. පිට වෙන්නේ මේ සිදුරේ. ඊළඟට මම මේ සිදුර අතහැරියොත් මේ සිදුර ඇරියොත් මොකද වෙන්නේ? මම මේ සිදුරෙන් මෙන්න මේ සිදුරෙන් මම කට තියලා පිම්බම ඒ ඇතුළ වෙන වාත ධාරාව පිට වෙන්නේ මම මේ අරපු සිදුරෙන් මෙන්න මෙතනින්. මෙහෙනුත් යනවා තමයි. හැබැයි ඉස්සෙල්ලාම මෙයාගෙන් පිට වෙලා ඉන්නේ. මෙයාගෙන් පිට වෙනවා. මෙයාගෙන් පිට වෙන්න පටන් ගන්නවා. ඊළඟට මෙන්න මේ සිදුරෙන් වාත ධාරාව ඇතුළු කරාම මම මේක අතහැරියොත් මොකද වෙන්නේ? ඒ වාත ධාරාව මේ බටේ දිගේ ඇවිල්ලා මෙන්න මේ සිදුරෙන් තමයි මම ඉංග්‍රීසියට පෙන්නන්නේ මෙන්න මේ සිදුරෙන් තමයි පිට වෙන්න පටන් ගන්නේ. මම මේ සිදුර අතහැරියොත් මොකද වෙන්නේ? මම මෙතනින් පිමිනකොට ඒ වාත ධාරාව මේක දිගේ ඇවිල්ලා මොකද වෙන්නේ? මෙන්න මෙතනින් එළියට යනවා. මම මේ සිදුරත් අතහැරියොත් මොකද වෙන්නේ? මම මෙතනින් පිම්බඩ පස්සේ ඒ වාත ධාරාව මෙහෙම ඇවිල්ලා මෙතනින් එළියට යනවා. හරිද? මම මේ සිදුරත් අතහැරියොත් මොකද වෙන්නේ? මම මෙතනින් පිමිනවා මේ වාත ධාරාව මේක දිගේ ඇවිල්ලා මෙතනින් එළියට ගමන් කරනවා. මම මේ සිදුරත් අතහැරියොත් මොකද වෙන්නේ? මේ වාත ධාරාව මෙතනින් ඇවිල්ලා මෙතනින් එළියට යන්නේ. හරිද? දැන් ඔන්න ඔයාලට මම මේක වාදනය කරලා පෙන්නනවා. පෙන්නුවට පස්සේ ඔයාලා එක සැරයක් අහන් ඉන්න. ඊට පස්සේ මට කියන්න මේක ස්වර තියෙන්නේ කොහොමද කියලා. හරි? සා రీ ගා මා පා දා නී කියන ස්වර පීඨන්නේ කොහොමද කියලා මට කියන්න. හරි. මට කියන්නේ මේ ස්වර මේ හිල් ඔක්කොම වැහුවම මොකද්ද ස්වරය? සා. එකක් කරපු ගමන්ම రీ. ඊළඟට ගා. ඊළඟට right. ඒ විදිහට යනවනේ. එහෙනම් මෙන්න මේ සිදුරෙන් තමයි සා කියන එක එන්නේ. මේක අතහැරියම రీ, ගා, මා, පා, දා, නී. ඔයාලා දකින්නද මම මේ හරිය සිදුරක් වහගෙන මේව හරියා. ගැටලුවක් නෑ අයියේ. මෙහෙන් ඇතුල් වෙන වාත ධාරාව මෙහෙන් පිට වෙලා ඉවරයි. ඒ නිසා මේ පැත්තේ සිදුරු කොහොම වැහුවත් මේ ස්වර වලට බලපෑමක් නෑ. වුණ බාන මේ. මේව ඇරියා වැහුවා කියලා මෙතනින් පිට වෙන වාත ධාරාවට ඒ ස්වරයට බාධාවක් වෙන්නේ නෑ. ඇයි ඊට කලින් එක ඇදලා නිසා මේවා වහගෙන හිටියත් ඒ ස්වරේ මේ විදිහට වෙනස් වෙන්නේ නැතුව ඇහෙනවා. හරිද? ඒ නිසා ඒ සිදුරු පස්සේ මේ සිදුරු අරිද්දි බටනලව අල්ල ගන්න බැරි නිසා මම මේක මෙහෙම අල්ලගෙන හිටියා. හරි මෙහෙන් අල්ලන් හිටියා ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. හරි එහෙනම් ඔන්න මේක මම පොඩ්ඩක් ඔයාලට ඇඳලා පෙන්නනවා දැන්. මම මේ අදිනවා බටනලාවේ සිදුරු ටික. හරිද? මේ තියෙන්නේ කට කියලා බිමින සිදුර. මෙන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි මේ පැත්තේ එක තමයි 7. හරි ඔන්න හොඳයි සිදුරු
ඔක්කොම 7 තියෙන්නේ. මේ කටින් ඉගෙනගත්ත එක 8යි. හරි. දැන් මම මේ සිදුරු සියල්ලම වහනවා. මේ සිදුරු 3යි මේ සිදුරු ඔක්කොම වහනවා. හරිද? එතකොට මට කියන්නකෝ මම මෙතනින් තින්බම ඒ වාත ධාරාව එළියට පිට වෙන්නේ කොතනින්ද? මෙතනින් කඩ තියලා තින්බම මේ වාත ධාරාව එළියට පිට වෙන්නේ කොතනින්ද? කියන්නේ. මෙතනින් තින්බම සාද්ද ඇතිකරන මේ වාත ධාරාව පිට වෙන්නේ මොන සිදුරෙන්ද? මේ සිදුරු හයම වහලා. එහා පැත්තේ අයිනේ. එහා පැත්තේ කොනේ. එතකොට නිකුත් වෙන හඩ මොකද්ද? මොන කරේ නිකුත් වෙන්නේ? සයන්. සයන්. සාතරය. right. එහෙනම් ඔන්න බලන්න මෙන්න මෙච්චර දුරක් වාතයේ කම්පණය වෙනවා. ඔච්චර දුරක් වාතයේ කම්පණය වෙන විට නිකුත් වෙන්නේ සා කියන ස්වරය. මම මේ සිදුර විවෘත කරනවා. දැන් වාතය පිට වෙන්නේ කොතනින්ද? මෙහෙන් එන වාතය මෙහෙම එන මෙතනින් එළියට යනවා. මෙතනින් එළියට යනවා. මෙහෙම එළියට යනවා. එතකොට කම්පණය වෙන්නේ මෙච්චරයි. ඕන එතකොට කම්පණය වෙන දුර මොකද උනේ? වායු කන්ද කම්පණය වෙන වායු කන්දේ දිග මොකද උනේ? කම්පණය යන වායු කන්දේ දිග මේ සිදුර අතර හරියටම මොකද උනේ? අඩු වුණා. දැන් වාදනයේ මොන ස්වරයේද? දැන් ඊළඟට මම මේකත් අතාරිනවා. මේක දිනනවා ගා. මම මේකත් අතාරිනවා. මෙන්න එනවා මා කියන ස්වරය. මෙන්න මේක අතහරිනවා. මෙන්න පා කියන ස්වරය එනවා. මේක අතහරිනවා. මෙන්න දා කියන ස්වරය එනවා. මේක අතහරිනවා. මෙන්න නී කියන ස්වරය එනවා. පැහැදිලිද? දැන් මට කියන්නකෝ එහෙනම් වායු කඳේ දිග අඩුවන විට සංඛ්‍යාතයට මොකද වෙන්නේ? වායු කඳේ දිග අඩුවන විට සංඛ්‍යාතයට මොකද වෙන්නේ? වැඩි වෙනවා. අන්න right. දැන් ඕක මේ ළමයි මතක තියාගන්න වායු කඳේ දිග වැඩි වෙද්දී සංඛ්‍යාතය අඩු වෙනවා. වායු කඳේ දිග අඩු වෙද්දී සංඛ්‍යාතය වැඩි වෙනවා කියලා කියනවට වඩා ඔන්න දැන් ඔයාලට ප්‍රැක්ටිකලිම මම ඒක කියලා දුන්නා. දැන් ඉතින් ආ ජීවිතේට මොකක් අමතක වෙන්නේ නැහැ කවදාවත්. අමුතෙන් කටපාඩම් කරන්න ඕනෙත් නැහැ. අද දවසේ පන්ති ඉවර වෙනකොටම මේ සියල්ලම ඔයාලට පාඩම් දැන් මතකයි. එහෙනම් මේ සුසිර භාණ්ඩ, ඒ කියන්නේ වායු කඳක් කම්පණය වීමෙන් හඬ නිපදවන සංගීත භාණ්ඩ වල සංඛ්‍යාතය වෙනස් කරන ආකාරය ඔය එකයි තියෙන්නේ. මොකද දිග වැඩි වෙද්දී සංඛ්‍යාතය අඩු වෙනවා, දිග අඩු වෙද්දී සංඛ්‍යාතය වැඩි වෙනවා. ඉක්මනට තියාගමු. හොඳයි. එහෙනම් අපි ඒ ඉවර කරේ 4 වෙනි පාඩම. තරංග හා ඒවා යෙදීම් කියන පාඩම අපි එතන ඉවරයි. දැන් අද අලුත් පාඩම ආයි පටන් ගන්නවා අපි අලුතෙන් පාඩමක්. හරි ලේසි ආස හිතෙන පාඩමක් මේක ප්‍රකාශ විද්‍යාව. ප්‍රකාශ විද්‍යාව කියලා කියන්නේ මේ ආලෝකයේ සම්බන්ධ
මේ අපි ඉගෙන ගන්න කොටස් තියෙන්නේ ප්‍රකාශ විද්‍යාවේ. ඒකට ආලෝකය යොදා ගන්න අවස්ථා ඊළඟට ආලෝක කිරණ ආලෝක කදම්බ උත්තර කාච අවතර කාච උත්තර දර්පණ අවතර දර්පණ ඊළඟ දුරේක්ෂය අන්වීක්ෂය ඊළඟට ඒක තව නැතිනම් දෙනිතිය ඔන්න ඔය වගේ දේවල් තමයි අපි ප්‍රකාශ විද්‍යාව යටතේ ඉගෙන ගන්න. ප්‍රකාශ විද්‍යාව හරිම ලේසි පාඩමක්. ඔයාලට මතකද 9 වසරේදී මේ වගේ කොටසක් තිබුණා. ආලෝක පරාවර්තනය, ආලෝක කිරණ, ආලෝක වර්තනය. ඊළඟට 9 වසරේදී අපි තල දර්පණ මගින් සෑදෙන ප්‍රතිබිම්බ ඇඳා. 9 වසරේදී ඇඳා තල දර්පණයකට සෙන්ටිමීටර් 10ක් ඈතින් පවතින වස්තුවක ප්‍රතිබිම්බය කිරණ සටහනක් මගින් ලබා ගන්න කියලා අපි මේවා කරා. ඒ නිසා අපිට ඇත්තටම මේකෙදි 11 වසරේ මේ පාඩමේදී හරි ලේසි ඉතුරු ඇයි ටික කරගෙන යන්න. එහෙනම් අලුත් පාඩමේ අලුත් මාතෘකාව තමයි මොකද්ද? ප්‍රකාශ විද්‍යාව. එතකොට ඔයාලට ටියුට් එකේ ඒක ලියන්න ඕන සටහන මම මේ ස්ක්‍රීන් එකේ දානවා. දැම්මට පස්සේ ලියන්න හදිස්සි වෙන්න එපා. පුළුවන් විදිහට ඉමීට ඒ වෙලාවේදී වෙන මොකක් හරි කොලයක කටු සටහනක් දාගන්න. ඊට පස්සේ මම දවස් 2ක් යන්න කලින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක YouTube එකට දාලා group එකේ share කරනවා. share කරාට පස්සේ share කරපු ගමන්ම වීඩියෝ එක බලලා වීඩියෝ එක පුළුවන් නම් download කරගෙන ඊට පස්සේ සම්පූර්ණ සටහන ගොඩනගා ගන්න. ප්‍රකාශ විද්‍යාව ඉගෙන ගන්න කලින් අපි ඉස්සෙල්ලම ඉගෙන ගන්න ඕනේ දීප්ත වස්තු සහ අදීප්ත වස්තු කියන්නේ මොකක්ද කියලා. මේක අපි පොඩි කාලේ 6 පන්තිදී ඉගෙන ගත්තේ. මතකද දන්නේ ඔයාලට? දීප්ත වස්තු අදීප්ත වස්තු කියලා වර්ග දෙකක් තියෙනවා. හරි. අපි නිගමන දීප්ත වස්තු කීපයක නම් ලියාගෙන ඉමු. ඊට පස්සේ අදීප්ත වස්තු වල නම් ටිකක් ලියන්න. හරිද? බලමු මතකද කියලා. දීප්ත වස්තු ඊළඟට අදීප්ත වස්තු. හරි. මට කියන්නකෝ දීප්ත වස්තුවකට උදාහරණයක්. ඉටිපන්දම. ඉටිපන්දම දීප්ත වස්තුවල. තව කියන්න උදාහරණ. ඉර සූර්ය දැල්ලූ පහන සූර්යා දැල්වූ පහන. බල්බ් එක. බල්බ් එක. තව ඉටිපන්දම. ඉටිපන්දම කිව්වා ඉතින් ඒක ඇහුණා. මම ලිව්වේ නෑ තාම. බල්බ් කියලා කිව්වා. මම තාම ලිව්වේ නෑ අයියේ. දැල්ලු බල්බේ දැල්ලු බල්බ්. දැල්ලෝ ඉටිපන්දම දැල්ලෝ විදුලි බුබුල. ඒක දැල්ලෝ කියලා කියන්න ඕනේ. දැල්ලුවේ නැත්නම් එයා දීප්ත වස්තුවක් වෙන්නේ නැහැ. දැල්ලෝ ඉටිපන්දම දැල්ලෝ විදුලි බුබුල. අදීප්ත වස්තුවක් හඳ හඳ. ඔව් හොඳයි. හඳ. ග්‍රහලෝක. හඳ. ග්‍රහලෝක. තව ආවා මොකද්ද? කිව්වා. තව ඕන තරම් තියෙනනේ. ආප්ප. චෝටි. නැතිනේ. ඉටිපන්දම. අග්ගල. වඩේ. පැටිස්. මේ එකක්වත් ආලෝකෙ නිකුත් කරන්නේ නැහැ නේද? ඒවා ඔක්කොම අදීප්ත වස්තු. ඒ ඔක්කොම අදීප්ත වස්තු. එතකොට මේ ලෝකේ වැඩිපුර තියෙන දීප්ත වස්තුද අදීප්ත වස්තුද? අදීප්ත වස්තු. අදීප්ත වස්තු. ඔයාලත් අදීප්තයි නේ? නේද? ඔයාලත් අදීප්ත වස්තු. ඔයාලගෙන් ආලෝකෙ නිකුත් වෙන්නේ නැහැ නේ. හැබැයි කණාමැදිරියක් එයා ස්වභාවික දීප්ත වස්තුවක්. රෑ බදුල්ලා සමහර හතු වර්ග තියෙනවා රෑට ආලෝකය නිකුත් කරනවා. ඒවා ස්වභාවික දීප්ත වස්තු. තරු කියන්නේ දීප්ත වස්තුවක්. අය අපේ සූර්යයා වගේම ඈත ඉන්න කෙනෙක් තමයි තරුවක් කියන්නේ. අපිට මුංචිට පේන්නේ නිසා. ඒවා දීප්ත වස්තු. එතකොට දීප්ත වස්තුවක් නිකුත් කරන ආලෝකය අපේ ඇහැට ඍජුවම ආවම අපිට ඒ දීප්ත වස්තුව පේනවා. දීප්ත වස්තුවක් ආලෝකය නිකුත් කරාම ඒ ආලෝකය අපිට කෙලින් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ දීප්ත වස්තුව අපිට පේනවා. දැන් මම ඇත්තටම දීප්ත වස්තුවක්ද? මං දීප්ත වස්තුවක්ද?
මම දීප්ත වස්තුව නෙමෙයි මම අදීප්ත වස්තුවක් නේද? එතකොට මාවත් ඔයාලට පේනවා. මාව ඔයාලට පේන්නේ කොහොමද? දීප්ත වස්තුවකින් නිකුත් කරන ආලෝකය මගේ ඇඟ මත වැටෙනවා. වැටිලා ඒක පරාවර්තනය වෙනවා. ඒ පරාවර්තනය වෙන ආලෝකය තමයි මේ කැමරාව හරහා ඒක ඉලෙක්ට්‍රොනික සිග්නල් එකක් බවට පත් කරලා ඔයාලා ඉන්න තැනට ඔයාලට පේන්න සලස්සලා තියෙනවා. දැන් ඔයාලට ඔතන ගෙදර තියෙන උපකරණ වටේ පිටේ තියෙන උපකරණ පේනවා. හැබැයි ලයිට් ගියොත්, කරන්ට් එක ගියොත් ඔය කියන උපකරණ වලින් ඔයාලට පේන්නේ ඔයාලා තියෙන ටැබ් එක විතරයි. ඔයාලා තියෙන ටැබ් එක එක්ක ෆෝන් එක එක්ක ලැප්ටොප් එක විතරයි. අනිත් කිසිම දෙයක් පේන්නේ නැහැ. ඇයි ඒ පේන්නේ නැතු යන්නේ? අනිත් කිසිම දෙයක් පේන්නේ නැත්තේ ඒ එකක්වත් දීප්ත වස්තු නෙමෙයි. දීප්ත වස්තු අඳුරේ වුණත් දැක ගන්න පුළුවන්. ඇයි ආලෝකය නිකුත් කරන නිසා. අදීප්ත වස්තු අඳුරේ දැක ගන්න බෑ. අදීප්ත වස්තුව දැක ගන්න නම් දීප්ත වස්තුව නිකුත් කරන ආලෝකය ඒ අදීප්ත වස්තුව මත වැටෙන්න ඕනේ. ඒක නැවත පරාවර්තනය වෙලා අපේ ඇහැට ඇතුල් වෙන්න ඕනේ. හරිද? දැන් මෙන්න මෙහෙම ගත්තොත් එහෙම. දැන් ඔයාලා පොත් බලනකොට මේ තියෙනවා විදුලි බුබුල. මේ විදුලි බුබුල මෙන්න ආලෝකය නිකුත් කරනවා. මේ තියෙනවා ඔයාලගේ පොත. අර මුතු කැට වගේ අකුරු ලියලා තියෙන මේකනේ. මේ ලියනවා ඔයාලගේ ඇහැ. මේ තියෙනවා ඔයාලගේ ඇහැ. දැන් එතකොට ඔයාලට මේ විදුලි බුබුලේ ඉඳන් එන ආලෝකය පොතට අත්පායනවා. පොතේ ඉඳන් පරාවර්තනය වෙලා මේ ආලෝක වලට ඇහැට ආවොත් මෙන්න මේ පරාවර්තනය වෙලා එන ආලෝක කිරණ වලින් ඔයාලගේ මේ ඇහැට පේන්නේ මොකක්ද? විදුලි බුබුලේ ඉඳන් ආලෝකය පොතට වැදිලා පොතෙන් පරාවර්තනය වෙලා එනවා ඇහැ දක්වා. ඔයාලට මෙතෙන්දි පේන්නේ මොකද්ද? මේ ආලෝක කිරණ වලින් පොත පේන්නේ ආන්න. විදුලි බුබුල නෙමෙයි. මෙතන කණ්ණාඩියක් වගේ තිබ්බනම් විදුලි බුබුල පේන්නේ. හරිද? මෙතන තියෙන්නේ පොත නිසා මෙතන පේන්නේ මෙයාගේ පරාවර්තන යන පොත පේන්නේ. මේ විදුලි බුබුලේ කෙලින්ම ආලෝකය આવත් ඔයාලගේ ඇහැට ඔන්න පේනවා මොකද්ද? මෙහෙම આવත් පේන්නේ මොකද්ද? විදුලි බුබුල පේනවා. එහෙනම් මතක තියාගන්න දීප්ත වස්තුවේ නිකුත් කරන ආලෝකයේ ඍජුවම ඇහැට ඇතුළු වීමෙන් දීප්ත වස්තුව පේනවා. දීප්ත වස්තුවේ නිකුත් කරන ආලෝකය අවට වස්තුන්ගේ ගැටිලා අපේ ඇහැට පරාවර්තනය වෙලාවට පස්සේ අපිට අවට තියෙන වස්තුන් ටික දැක ගැනීමේ හැකියාව ලැබෙනවා. හරිද? එතකොට සමහර වස්තු තියෙනවා, සමහර ද්‍රව්‍ය තියෙනවා, ඒව තුලින් ආලෝකයේ කිසිම බාධාවක් නැතුව ගමන් කරනවා. ඒව තුලින් ආලෝකයේ කිසිම බාධාවක් නැතුව ගමන් කරනවා. එහෙම ගමන් කරනවා නම් අපි මේ ද්‍රව්‍ය වලට කියනවා මොනවා කියලාද? පාරදෘශ්‍ය ද්‍රව්‍ය කියලා අපි කියනවා. හරිද? පාරදෘශ්‍ය ද්‍රව්‍ය. සමහර ද්‍රව්‍ය තියෙනවා ඒ ද්‍රව්‍ය තුලින් ආලෝකය පොඩ්ඩක්වත් ගමන් කරන්නේ නැහැ. එහෙනම් අපි ඒවට කියනවා පාරාන්දයි. හරිද? සමහර ද්‍රව්‍ය තියෙනවා ඒ ද්‍රව්‍ය තුලින් ආලෝකය ගමන් කරනවා හැබැයි එයා පිළිවෙලකට යන්නේ හැම පැත්තටම විසිරලා එහාට මෙහාට යන්නේ. ඒ කියන්නේ කොටසක් යන්නේ නැහැ. එහා පැත්තට ගමන් කරන ආලෝකයක් අපිළිවෙලට ගමන් කරන්නේ විවිධ දිශාවන් වලට හැරිලා. ආන්‍ය වගේ ද්‍රව්‍ය වලට අපි කියනවා මොන ද්‍රව්‍ය කියලාද? පාරගම්මි කියලා කියනවා. දැන් හිතන්නකෝ සවුකඩදාසිය ටිෂු කොලයක්. දැන් ඔයාලා දැන් මේ මෙතක් කුඩු හදලා ටිෂු කොල අලවනවනේ. ඇතුලේ බල්බ් එක දැම්මම බල්බ් එක එළියට පේන්නේ නැහැ. හැබැයි වටේට විහිදිච්ච ආලෝකය ගොඩක් අපිට පේනවා. ඒ ඇයි ඒ සවුකඩදාසිය හරහා ආලෝකයේ ඍජුව නෙමෙයි ගමන් කරන්නේ. සවුකඩදාසිය වැදුනට පස්සේ එහාට මෙහාට විසිරීලා යන්නේ. එහාට මෙහාට විසිරීලා යන්නේ. ඔන්න උදාහරණ ටික මම පෙන්නන්නම් මෙහෙම ලියලා. මේ තියෙන්නේ පාරදෘශ්‍ය ද්‍රව්‍යය. මේක හරහා ඍජුවම ආලෝක කිරණ එහා පැත්තට ගමන් කරනවා. මේ ඍජුවම ආලෝක කිරණ ගමන් කරනවා කිසි වෙනසක් නැහැ. මේ තියෙන්නේ පාරාන්ත ද්‍රව්‍යයක්. පාරාන්ත ද්‍රව්‍යයක් නම් ආලෝක කිරණ එකක්වත් එහා පැත්තට ගමන් කරන්නේ නැහැ. ආලෝක කිරණ එකක්වත් එහා පැත්තට ගමන් කරන්නේ නැහැ. මේ තියෙන්නේ පාරභාසක ද්‍රව්‍යයක්. පාරභාසක ද්‍රව්‍යයක් වුණා මොකද වෙන්නේ? මෙන්න ආලෝක කිරණ මේ පැත්තට ගොඩක් එනවා. ආලෝක කිරණ ගොඩාක් මෙහෙම එනවා මෙහාට. සමහර ආලෝක කිරණ විතරක් ගමන් කරනවා මෙහෙම එකක් මෙහාට.
මෙහෙන් එන එක මෙහෙම. මේකේ මෙහෙම. මේ ආලෝක කිරණය මෙහෙම. මේ සමහර ආලෝක කිරණ ගමන් කරන්නේ එහාට පැත්තට යන ආලෝක කිරණත් එහාට මෙහාට එක එක දිශාන් වලට යන්නේ. මෙන්න මේ වගේ ද්‍රව්‍යවල තමයි කියන්නේ අපි පාරභාසක ද්‍රව්‍ය. එතකොට මට දී කරපු ජලය, මීදුම සහිත අවස්ථාවක්, ඊළඟට දුමාරය, ඊළඟට සබන් දී කරපු ජලය, සව් කඩදාසියක්, ඊළඟට සුදු පාට ඉටි කොළයක්, ඊළඟට සුදු රෙද්දක් නේ. ආන්ගේ ඔක්කොම අයිති වෙන්නේ මොනවාටද? පාරභාසක. එහෙම ආයිති නම් මල් වීදුරු, ඔය ගෙදර හයි කරන් ජනෙල් වල මල් වීදුරු නේද? මල් වීදුරක් කරා එහා පැත්තේ යන කෙනා අපිට පේන්නේ නේද? පූසෙක් නම් ගිය අපිට පේනවා පොඩි වගේ නැට්ට උස්සන් යනවා පේනවා පූසෙක්. හැබැයි ගිය පූසා අපේ ගෙදර එකාද අල්ලපු ගෙදර එකාද අර හොරෙන් ඇවිල්ලා පොල් බෑව කාගෙන හොර පූසද කියලා අපි දන්නේ නැහැ. ඒක හොයාගන්න බෑ. ඒක හොයාගන්න ජනෙල් වල බලන්න ඕනේ. ඇයි ජනෙල් දාගෙන වීදුරු පාරභාසකයි. ආන්නේ. හරි. එහෙමනම් ඉක්මනට අපි මේ ටික ලියාගෙන ඉතුරු කොටසට යමු. සමහරවිට ඔයාලා ටියුට් එකේ ඔය කොටස මුද්‍රණය කරලා ඇති. ඒ වුණාට මම ටික වෙලාවක ඔක තියලා තියෙනවා. මොකද YouTube වීඩියෝ එකට ඔක වැටෙන්න ඕන නිසා අර ටියුට් නැති අයට ලියා ගන්න. හොඳයි. දැන් මෙහෙම දැන් මම මේවා මොකුත් ලියන්න දෙන්නේ නැහැ ඔයාලට. හරිද? මේවා මොකුත් කියන්නේ මේවා අඳින්න දෙන්නේ නැහැ. මේ පාර දෘශ්‍ය නම් මේ වගේ, පාර අන්ද නම් මේ වගේ, පාර භාෂක නම් අර වගේ කියලා මම අඳින්න දෙන්නේ නැහැ. ඒකට ඔයාලා මේක හිතේ තියාගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඉතින් මේක පොඩි කොහරි ඔයාලා පොතේ හරි ටියුට් එකේ හරි කොහරි තැනක මේක මේ අන්තම් මෙහෙම පොඩ්ඩක් පැන්සලෙන් අඳගෙන පොඩි කටහඬක් දාගන්න පුළුවන්. ඉතින් ඒකට මම එපා කියන්නේ ඒක තම තමන්ගේ මේ කැමැත්ත අනුව ඕන එකක් එහෙම කරගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු. ආලෝක කිරණයක් සහ ආලෝක කදම්බයක් කියන්නේ මොකක්ද කියලා. මේ ඇත්තටම ආලෝක කිරණ කියලා මේ ඇදලා තියෙන්නේ ආලෝක කිරණ නෙමෙයි. මේ ආලෝක කිරණ. ආලෝක කිරණ කියන්නේ කවදාවත් අපේ පීවි ඇතර පේන්නේ නැහැ. ආලෝක කිරණයක් කියන්නේ අර මතකද අපි ඉගෙන ගත්ත විද්‍යුත් චුම්බක තරංග. විද්‍යුත් චුම්බක තරංග, ඒ විද්‍යුත් චුම්බක තරංග වලින් අපේ ඇස සංවේදී වන විද්‍යුත් චුම්බක තරංග පරාසය තමයි දෘශ්‍ය ආලෝකය කියලා කියන්නේ. දෘශ්‍ය ආලෝකය කියලා කියන්නේ අපේ මිනිසාගේ ඇස සංවේදී වන විද්‍යුත් චුම්බක මේ තරංග පරාසය. ඒක අපේ ඇහැ සංවේදී. ඒ නිසා අපිට ඇහැට පේනවා. නේද? දැන් වැඩි වෙලාවක් මේ හිතන්නකෝ ගුවන් විදුලි තරංග අපිට සංවේදී වුණා නම් එහෙම. ගුවන් විදුලි තරංග කියන එක අපිට සංවේදී වුණා නම් එහෙනම් ওই channels ඔක්කොම අපිට ඇහෙන්න පටන් ගන්නනේ. එක පැත්තකින් හිරු එකේ සද්දය ඇහි, අනිත් පැත්තෙන් ඡායකේ සද්දය ඇහි නේද? ඒ වගේ එක මේ ගුවන් විදුලි channels ටික අපිට ඇහෙන්න පටන් ගන්නේ ඔක්කොම. එහෙම නොවුනේ වාසනාවට. ඉතින් දෘශ්‍ය ආලෝකයෙන් අපි සංවේදී. ඒ නිසා අපිට ඔක අපේ ඇහැට පේනවා. නේද? දැන් අර සමහර සතු පාරජම්බුල කිරනකොට සංවේදීනේ. ආන්ගේවා. හරි? එතකොට මෙන්න මෙහෙම අදින තනි කිරණයක් කියන්නේ මොකද්ද? ඒ එක ආලෝක තරංගයක්. ඒ එක විද්‍යුත් චුම්බක තරංගයක් තමයි මේ අපි අදින්නේ. ඒක ගොඩාක් සියුම්. කවදාවත් අපේ ඇතර පේන්නේ නැහැ. ඒ කියන්නේ ආලෝක කිරණය කියන එක කවදාවත් පියවියසෙන් හෝ එහෙම නැත්නම් වෙනත් උපකරණයකින් හෝ බලා ගන්න බෑ. ආලෝක කිරණය කියන එක ඒ කියන්නේ ආලෝක තරංගය අපිට කවදාවත් අපේ පියවියකින් බලා ගන්නත් බෑ, වෙන ප්‍රකාශ උපකරණයකින් බලා ගන්නත් බෑ. හැබැයි එක දෙයක් කරන්න පුළුවන්. විද්‍යුත් උපකරණයක් මගින් ඒ ආලෝක තරංගයේ හැඩය ඇඳලා පෙන්වන්න පුළුවන්. ඒ ආලෝක තරංගයේ එවන්නේ ආලෝක කිරණයේ හැඩය ඇඳලා පෙන්වන්න පුළුවන්. ඒ ඇරෙන්න වෙන දෙයක් කරන්න බෑ. හරි. එහෙනම් අන්න ඒ වගේ ඇහැට පේන්නේ නැති තනි ඉතා සියුම් පටු ආලෝක තීරුවකට තමයි අපි කියන්නේ ආලෝක කිරණයක් කියලා. අපි ආලෝක කිරණයක් අඳින්නේ තනි සරල රේඛාවකින්. එක සරල රේඛාවක්. ආලෝක කිරණයක් අඳින්න අපි ගන්නවා මෙහෙම තනි සරල රේඛාව. තනි සරල රේඛාව. ඕක ආලෝක කිරණය. එතකොට ආලෝක කදම්බයක් තමයි අපේ ඇහැට පේන්නේ. අපිට මේ පේන සියලුම ආලෝකයන් ආලෝක කදම්බය යටතේ තමයි වැටෙන්නේ. ඒ කියන්නේ ආලෝක කිරණ සමූහයක් එකට එකතු වුණාම ඒක අපේ ඇහැට පේන. අපි ආලෝක කදම්බයක් මෙන්න මේ විදිහට අපි අඳිනවා. හැබැයි ආලෝක කදම්බ වර්ග කීපයක් තියෙනවා. ආලෝක කදම්බ වර්ග කීපයක්. මේකට කියනවා අපි සමාන්තර ආලෝක කදම්බයක්. ඇයි මේ ආලෝක කිරණ සියල්ලම එකට එක සමාන්තරව ගමන් කරන්නේ. ඒ නිසා අපි උඩ කියනවා සමාන්තර ආලෝක කදම්බයක්. මොනෑම අවස්ථාවක මොකක් හෝ හේතුවක් නිසා මෙහෙම ආලෝක කිරණ
කිසියම් ලක්ෂයක් ඉලක්කගත කරගෙන ඇවිල්ලා ඒ ලක්ෂයේදී හමු වෙන විදිහට එනවා. කිසියම් ස්ථානයකදී ඔක්කොම එකට එකතු වෙන විදිහට එනවා නම් අපි එතෙන්ට කියන්නේ අභිසාරි. මේක අභිසාරී ආලෝක කදම්බයක් කියලා අපි කියනවා. ඊළඟට මොනියම් අවස්ථාවකදී කිසියම් ස්ථානයකින් නිකුත් වුණා වගේ මෙන්න මේ විදිහට විසිරලා යනවා නම් අන්න ඒකට අපි කියනවා මේක අපසාරී ආලෝක කදම්බයක් අපි කියනවා. මේක අපසාරී ආලෝක කදම්බයක් කියලා අපි මේක හඳුන්වනවා. ඒකෝට බලන්න ආලෝක කදම්බ ආකාර තුනක් තියෙනවා. ප්‍රධාන ආකාර තුන. එකක් සමාන්තර, අනිත් එක එකට එකතු වෙනවා නම් අභිසාරී, මේ වගේ විහිදිලා යනවා නම් අපි ඔකට කියනවා අපසාරී ආලෝක කදම්බ කියලා අපි කියනවා. හරි. ඊළඟ බලමු අපි ආලෝක පරාවර්තනය කියන්නේ මොකක්ද කියලා. ආලෝක පරාවර්තනය. දැන් ආලෝක පරාවර්තනය කියන්නේ කොහොමද දන්නවා? ආලෝකයේ කිසියම් පෘෂ්ඨයක් මත ගැටිලා ආපහු හැරිලා ගමන් කරනවාට අපි කියනවා ආලෝක පරාවර්තනය. ආපහු හැරී ගමන් කිරීම කිව්වම නම් පොඩි අර්ථයේ වෙනසක් කියනවා. මොකද ආපහු හැරිලා යනවා නම් අනිත් පැත්තට යන්න ඕනේ. එහෙම නෙමෙයි. මෙන්න මෙහෙම දෙයක්. ආලෝකයේ කිසියම් පෘෂ්ඨයක් මත ගැටෙනවා. දැන් මේ වටේ තියෙන මෙතන ලයිට් වලට පේන්නේ නැහැ. එතන ලයිට් හයි කරලා තියෙනවා. ඒ ලයිට් බිත්තියට වදින්න සාකලත්තර දෙන්නේ. බිත්තිය ඇදලා පරාවර්තනය තමයි මගේ එකට එන්නේ. විසාරී පරාවර්තනය තමයි මම කරගන්නේ. හරි. එතකොට කිසියම් පෘෂ්ඨයක ගැටෙනවා. ගැටිලා ආපහු හැරිලා ගමන් කරනවා. හැබැයි ගමන් කරන්නේ ආලෝකයේ ගමන් කරපු මාධ්‍යයෙන්. ඒ කියන්නේ මෙන්න මෙහෙම. අපි හිතමුකෝ මේක මොකක් හරි වස්තුවක්. මේ පැත්තේ තියෙන වාතය. මේක මොකක් හරි ලෝහයක්. යකඩ කම්බියක් කියනවනේ යකඩ කණුවක් වෙන්නේ. එතකොට මේ පිටින් එන මේ ආලෝකය. ආලෝක කිරණයක් කියන මේක වදිනවා. මේ ආලෝක කිරණය එන්නේ මොනවා හරහාද? වාතය හරහා එන්නේ. වාතය හරහා පැමිණෙන ආලෝක කිරණය ඇවිල්ලා වදිනවා මේ කිසියම් පෘෂ්ඨයක් මත. කිසියම් පෘෂ්ඨයක් මත වදිනවා. කිසියම් පෘෂ්ඨයක් මත ගැටිලා මෙයා හැරිලා ගමන් කරනවා. මේ පැත්තට මෙන්න හැරිලා ගමන් කරනවා. මෙහාට හැරිලා ගමන් කරනවා. මෙහෙන් ආපෙද මෙහාට මෙහෙම හැරිලා ගමන් කරනවා. හරි. මේක මේ ගානට මෙහෙම යන්න ඕනේ කියලා නෑ. මේක මේ උඩට ආවේ කොහාට හරි යනවා. හැරිලා ගමන් කරනවා. හැබැයි ආවේ වාතය තුලින් යන්නේත් වාතය තුලින් දැකද? ආවේ වාතය හරහා මේක ආවේ වාතය හරහා ආපහු පරාවර්තන යන්නේත් වාතය හරහා. ඒ කියන්නේ ආලෝක කිරණය පැමිණි මාධ්‍ය තුලම ආපහු පෙරලා වෙන දිශාවකට ගමන් කරන ඒ මාධ්‍ය තුලින්ම යන්නේ. වෙන මාධ්‍යයකට යන්නේ නැහැ. වාතයෙන් ඇවිල්ලා ජලයට ඇතුළු වෙනවත් ජලය තුලින් ඇවිල්ලා වාතයට ගමන් කරන්නේ. එහෙම නෙමෙයි. කෙලින්ම වාතය හරහා ආවා පෘෂ්ඨයට ගැටුණා වෙනත් දිශාවකට හැරිලා වාතය තුලින්ම ගමන් කරනවා. අන්න ඒ විදිහට. එම මාධ්‍ය තුලම හැරිලා වෙනත් පැත්තකට ගමන් කරනවා නම් ඒකට කියන්නේ පරාවර්තනය. ඔන්න ඕක තමයි මතක තියාගන්න ඕනේ. අනිවාර්යෙන් කියන්න ඕනේ මේ මාධ්‍ය තුලම එකම මාධ්‍ය වාතය නම් වාතය තුලම වීදුරු නම් වීදුරු තුලම ජලය නම් ජලය තුලම මෙයා හැරිලා ගමන් කරනවා නම් තමයි පරාවර්තනය කියලා කියන්නේ. හරිද? ඒක අපි කියන්නේ කිසියම් පාරදෘශ්‍ය මාධ්‍යයක් ඔස්සේ පැමිණෙන ආලෝක කිරණයක්. පෘෂ්ඨයක් මත පතිත වී හරිද? පෘෂ්ඨයක් මත පතිත වී එම මාධ්‍ය තුලම වෙනත් දිශාවකට හැරි ගමන් කිරීම තමයි ආලෝක පරාවර්තනය කියලා කියන්නේ. ඔය විදිහටම ලියන්න ඕන විභාග. ඇව්වොත් එම විභාගෙදී ආලෝක පරාවර්තනය යන කුමක්ද කියලා හරියටම ඔබ තියෙන්න ඕන. ඔතෙන්දි මොනවා හේතුවක් නිසාවත් ඔයාලට ඕන විදිහට වෙන වචන දාගන්න බෑ. ඔය තියෙන වචන සෙට් එක කොහොමද ලියන්න ඕන. එහෙම නැත්නම් ලකුණු හම්බෙන්නේ නැහැ. විශේෂයෙන් කිසියම් පාරදෘශ්‍ය මාධ්‍යයක් ඔස්සේ පැමිණෙන ආලෝක කිරණයක් කියන එක කියන්න ඕනේ. ගැටීමෙන් පසු එම මාධ්‍ය තුලම හැරී වෙනත් දිශාවකට ගමන් කරනවා. එම මාධ්‍ය තුලම වෙනත් දිශාවකට හැරී ගමන් කිරීම. ඒක අනිවාර්යයෙන් එම මාධ්‍ය තුලම කියන එක එන්න ඕනේ. වෙනත් දිශාවකට හැරී ගමන් කිරීම කියන එකත් එන්න ඕනේ. හරි. එහෙනම් අපි අර ආලෝක කිරණය අභිසාරී ආලෝක කදම්බ, අපසාරී ආලෝක කදම්බ, සමාන්තර ආලෝක කදම්බ සහ ආලෝක පරාවර්තනය කියන දෙක ඉක්මනට ලියා ගන්න.
ඊළඟ තමයි තල දර්පණයක් තුලින් සිදුවන පරාවර්තනය සහ ඒ වයින් සෑදෙන ප්‍රතිබිම්බවල ස්වභාවය. තල දර්පණයක් මගින් සෑදෙන ප්‍රතිබිම්බ ගැන අපි ඉගෙන ගන්න යන්නේ. තල දර්පණයක් මගින් සෑදෙන ප්‍රතිබිම්බ ගැන ඉගෙන ගන්න යන්නේ. මෙන්න මේ තල දර්පණයක් මගින් සෑදෙන ප්‍රතිබිම්බ ගැන ඉගෙන ගන්න කලින් තල දර්පණයක් මගින් සිදුවන පරාවර්තන ඉගෙන ගන්න ඕන. තල දර්පණයක් මගින් සිදුවන පරාවර්තන දෙකයි ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. මේක මොකද්ද මේ පරාවර්තන නියම ඉගෙන ගන්න කලින් මම ඒක කියලා දෙන්නම් ඔයාලට. අපි ගමු මේ තල දර්පණයේ අඳින විදිහ ඉස්සරහ ඉඳ ඉගෙන ගන්න. තල දර්පණය කියන්නේ කණ්ණාඩියක්. ඒක ඔයාලා දන්නවා. කණ්ණාඩිය අපි මෙහෙම තනි ඉරකින් අඳින්නේ. ඕක මෙහෙම තිරස්ව අඳින්න පුළුවන්, මෙහෙම තිරස්ව අඳින්න පුළුවන් ඕන විදියක්. හරිද? එතකොට ඔයාලා දන්නවා කණ්ණාඩියක් ගත්තොත් තල දර්පණයක් ගත්තොත් කණ්ණාඩියක එක පැත්තකින් අපිට මූණ පේනවා, අනිත් පැත්ත තීන් තාලයකින් ආවරණය කරලා තියෙනවා. එතකොට තීන්ත ගාපු පැත්ත අපි මේ විදිහට ඉරි වලින් කඩ ඉරි වලින් මෙහෙම අඳිනවා නියම විදිහට. තීන්ත ගාපු පැත්ත. එතකොට මට කියන්න දැන් මේක A කියලා ගත්තොත් මේ පැත්ත A කියලා ගත්තොත් මේ පැත්ත B කියලා ගත්තොත් මට කියන්න මූණ පේන්නේ කොයි පැත්තෙන් බැලුවොත් A පැත්තෙන් බැලුවොත් B පැත්තෙන් බැලුවොත් මූණ පේන්නේ A පැත්තෙන් ඔව් B පැත්තෙන් ඉඳගත්තොත් තමයි මූණ පේන්නේ A පැත්තෙන් ඉඳගත්තොත් මුකුත් පේන්නේ නැහැ හරිද ඒක දාන්න ඔබ තමයි තල දර්පණය කියලා කියන්නේ ඔය තල දර්පණය ඔන්න තල දර්පණය අන්න විදිය කියලා දුන්නා ඒක වෙනම පොතේ ලියා ගන්න දෙන්නේ නැහැ ඒවා සරල දේවල් තල දර්පණයක් මතක ලාම්බකව ආලෝක කිරණයක් පතනය වුණොත් මොකද වෙන්නේ මෙන්න තල දර්පණයේ තියෙනවා තල දර්පණයේ මතක පතනය වෙනවා ලම්බකව ආලෝක කිරණයක් මේ විදිහට තල දර්පණයේ මතක ලම්බකව පතනය වෙනවා ආලෝක කිරණයක් තල දර්පණයේ මතක ලම්බකව ආලෝක කිරණයක් පතනය වෙනවා මෙහෙම පතනය වුණොත් මොකද වෙන්නේ දැන් මෙයා පතනය වෙනවා කියලා පෙන්නන්න මම මේ විදිහට ඊතලයක් දානවා මේ පැත්තට අපි අනිවාර්යෙන් ආලෝක කිරණේ ගමන් කරන පැත්තට මේ ඊතලේ දාන්න එක අනිවාර්යෙන් කරන්න ඕනේ හරිද දැන් එතකොට මේ ආලෝක කිරණේ මෙහෙම ලම්බකව පතනය වුණාම දැන් ඔයාලා දන්නවා ගෙදර ටෝච් එකක් තියෙනවා නම් ටෝච් එක ගිහලා අල්ලන්න හරි ගිලින් කණ්ණාඩියකට මොකද වෙන්නේ ආලෝක කදන දෙක ගිහලා කණ්ණාඩිය වැදිලා ආයෙත් කරලා ටෝච් එකේ මුන්නටම වදිනවා මේ කියන්නේ මේ ආපසු හැරිලා එම මාර්ගයේම අනිත් පැත්තට ගමන් කරනවා. ඔන්න ලම්බක පතනය වුණාම එම මාර්ගයේම ආපසු හැරිලා ගමන් කරනවා. ඕක තමයි පළවෙනි එක අපි දැනගෙන ඉන්න ඕනේ. හරිද? ඊළඟට මෙහෙම එකක්. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ තල දර්පණයක් මතක ආනතව පතනය වුණොත්, ඇලව පතනය වුණොත් මොකද වෙන්නේ කියලා බලමු. ආනතව පතනය වුණොත් මම මේක මකනවා. මේක ඕනේ නැති මම දැන්. මේක ඕනේ මේක මකනවා දැන් මම මේක ආනතව පතනය වෙනවා මෙන්න මෙහෙම ආනතව පතනය වෙනවා හොඳ බලන්න තල දර්පණයක් මතක මෙන්න මෙහෙම ආලෝක කිරණයක් කිසියම් කෝණයකින් පතනය වෙනවා මේ තල දර්පණය මතක මේ වගේ ආනතව පතනය වෙනවා ආලෝක කිරණයක් ඔන්න ඕක ආනතව පතනය වුණාට පස්සේ ඔය ආලෝක කිරණේ පරාවර්තන කිරණය අඳින්නේ මෙන්න මෙහෙම අපි ඉස්සෙල්ලා මේ පතනය වෙන ස්ථානේ තියෙනවානේ මෙතනදී මේ පතනය වෙන ස්ථාන මෙතන තියෙනවා පතන ලක්ෂය මේක පතන කිරණය මේක දර්පණය මේක තමයි මේක පතන කිරණය මේක පතන කිරණය මේක දර්පණය මෙන්න මෙතන හරියට මේ පතන වෙන ස්ථාන වල කියන්නේ පතන ලක්ෂය. ඕක පතන ලක්ෂය. ඔන්නේ පතන ලක්ෂයේදී මේ පතන පෘෂ්ඨයට අපි අඳිනවා ලම්බකයක්. පතන ලක්ෂයේදී මේ පතන පෘෂ්ඨයට ලම්බකයක් අඳිනවා කඩේලි වලින්. ඒකට අපි කියන්නේ අභිලම්බය. ඔන්නම ලම්බකය අඳිනවා. මේක හරියට අඳිනකොට ලම්බකයක් නිර්මාණය කරන්න ඕනේ. හරිද? ඒ කියන්නේ එක්ක අපි කොණමානෙ තියලා අඳින්න ඕනේ. එහෙම නැත්නම් අපි කවකටු වරන් ලම්බකයක් නිර්මාණය කරන්න ඕනේ. දැන් මම එහෙම මුකුත් කරන්නේ නැහැ මෙතන. මම මේක ලම්බකේ වලට මගේ හිතේ හොල් විතරේ අඳලා දෙන්නවා. මතක තියාගන්න ලම්බකේ අඳින්නේ අනිවාර්යයෙන්ම කඩේලි වලින් විතරයි. කඩේලි වලින් අඳින්නේ. මෙතන මේක ලම්බකයි කියලා පෙන්නනවා අපි. කඩේලි වලින් ඇඳ හරිද? දැන් ඊළඟට මොකද වෙන්න ඕනේ?
මේ ඔයාලා මෙහෙම මේකේ ලම්බකේ ඇඳන මෙන්න මෙතන එනවා කෝණයක්. මෙන්න මේ කෝණය. මේකට අපි කියනවා පතන කෝණය. පතන කිරණයත් අභිලම්බයත් අතර කෝණය පතන කෝණය. මේක පතන කෝණය. මෙන්න පතන කෝණය. මේ පතන කෝණය අංශක 20යි නම් පරාවර්තන කෝණය අංශක 20යි. ඒ කියන්නේ පතන කෝණය පරාවර්තන කෝණය හැම වෙලාවෙම සමානයි. ඒක මතක තියාගන්න. ඒක පරාවර්තන නියමයක්. ඒක පරාවර්තන නියමයක්. හරි? ඒක ඉස්සරහට දෙනවා කියන්නේ. මම දැන් මේකේ පරාවර්තන කිරණය අඳිනවා දැන්. පරාවර්තන කිරණය අඳිද්දී අපි දැන් කිරණ සටහනක් අඳිනකොට මේ කෝණේ මැනලා ඒ කෝණයට සමානම කෝණයක් තමයි අපි අඳින්න ඕනේ. මම දැන් මෙතන සාමාන්‍යයෙන් දල මේ කිරණ සටහනක් අඳිනවා. මෙන්න මම යන්දා පරාවර්තන කිරණය. ඔන්න මම පරාවර්තන කිරණය යන්දා. මෙන්න පතන කිරණය, මෙන්න පරාවර්තන කිරණය. පරාවර්තන කිරණයයි අභිලම්බය අතර කෝණය මේකට කියනවා පරාවර්තන කෝණය. මේක පරාවර්තන කෝණය, මේක පරාවර්තන කිරණය. එතකොට මතක තියාගන්න හැම වෙලාවෙම පතන කෝණය පරාවර්තන කෝණය දෙක සමානයි. පතන කෝණය පරාවර්තන කෝණය දෙක සමානයි. දැන් මේ කියපු කතාව අපි 9 වසරේදී දැකලා තියෙනවා මේක. එහෙම 9 වසරේදී වලට පෙන්නලා තියෙනවා. ආයෙත් අපි මේක බලමු. ඒක බලන්න කලින් මේ අවශ්‍ය ටික ඔයාලා ඉක්මනට ලියා ගන්න. පරාවර්තන නියමත් ඒ අතරම ලියා ගන්න. මම ඒ අතර ප්‍රැක්ටිකල් එක වලට සූදානම් කරනවා. ආලෝක පරාවර්තනය කියලා මාතෘකාව ලියලා පරාවර්තනය ලියා ගන්න. ඊළඟ සාධාරණ වලින් සිදුවෙන පරාවර්තන හා සැදෙන ප්‍රතිබිම්බ ස්වභාවය කියන එකද මාතෘකාව ලියලා ඒ ටික ලියා ගන්න ඉක්මනට. ඒ ටික ලියාගෙන මේ රූප සටහන ටියුට් එකේ නැත්නම් ඒකත් ඇඳ ගන්න දාලා හොඳයි. ඔන්න දැන් ඔයාලට මම පෙන්නලා දෙනවා මගේ ලේසර් කිට් එක. හැමෝටම මේක පේනවා ඇති. ඔයාලට මේ ලේසර් කිට් එකෙන් පටන් ගන්න මේ තද පාටින් මේ පේන රතු ආලෝක කිරණය තමයි ආලෝක කිරණය. දැන් මෙතන මේ තියෙන වල පේනවාදී මේක තමයි දර්පණය. මේ කුඩා දර්පණයක් තියෙන මෙතන. මේ මයිගිල් එහෙම තිබ්බම මේ බලන්න. මේ දර්පණයක් තියෙන මෙතන. මේ ඉතල තියෙන දර්පණයක්. මේ බලන්න මේ පැත්තෙන් බැලුවොත් මේ පැත්තෙන් තියෙන්නේ වල පේනවා මේ අර පරාවර්තනය නොවන තීන්තාලික දෘෂ්ටිය තමයි මේ නිල් පාට දෙන්න තියෙන්නේ. සියුම් විදිහට හදපු දර්පණයක් වෙනනම් පේන්න තියෙනවා මේ තියෙන දර්පණය. right. ඔය දර්පණය දැන් අපි ආලෝක පදංගය යොමු කරලා බලමු මොකද වෙන්නේ කියලා. මම මේක එක අතකින් ෆෝන් එක කැමරා එක අල්ලගෙන අනිත් අතේ මේ කියන්නේ ටිකක් හෙලවෙන ස්වභාවයක් තියෙනවා. ඔයාලට පේනවා දැන් ඔන්න ඔයාලට පේනවද මෙයාගෙන් එන ආලෝක කිරණය මෙහෙම ඇවිල්ලා දර්පණය වැදිනවා. දර්පණය වැදිලා මේ පැත්තට යන්නේ නැහැ, මෙහාට එන්නේ නැහැ, පරාවර්තනය වෙනවා. පරාවර්තනය වෙලා එම ගමන් මාර්ගයමයි නැවත ආපහු ගමන් කරලා තියෙන්නේ. මේ හරිය මේ යාන්ත්‍රණින් පේන ආලෝකය
ඔයාලට පේනද මෙන්න මේ හරියේ යන්ත්‍රමින් පරාවර්තන කිරණය පේනවා. ඔය 15 16 17 කියන කොටස් දෙකේ තියෙන්නේ පරාවර්තන කිරණය. 15 17 13 12 කියලා මේ බිඳුව දක්වා යන්නේ පතන කිරණය. ඒක තමයි තද පාටින් පේන්නේ. පරාවර්තන කිරණය තරමක් අඩු වර්ණයකින් තමයි පේන්නේ. එහෙනම් අපි අර කලින් ඉගෙන ගත්ත කතාව ඇත්ත. මොකද්ද? පතන කිරණය තද දර්පණයට ලම්බකව පතනය වුණා නම් මේ ලම්බකව පතනය වෙලා තියෙන්නේ. ලම්බකව පතනය වුණා නම් පරාවර්තන කිරණයක් එම මාර්ගයේම ලම්බකව ආපහු හැරිලා ගමන් කරන එක. ඒ කියන්නේ එම මාර්ගයේම ආපහු හැරි ගමන් කරනවා. හරිද? දැන් අපි බලමු කිසියම් කෝණයකින්. දැන් ඔන්න මම මෙයාව යොමු කරනවා අංශක මෙතන 10යි මෙතන 20යි මෙතන අංශක 25කින් දාලා තියෙනවා. හරි අංශක 25කින් තමයි පතනය කරලා තියෙන්නේ. බලන්න ඔයාලට පැහැදිලි ඇති. ඔයාලට පැහැදිලි වෙයි. අංශක කීයකින්ද මෙයා පරාවර්තනය වෙලා තියෙන්නේ බලන්න. මෙතන 10යි 20යි මෙතන වල 25යි. මේ නැට රේඛාව තමයි මේක තමයි අභිලම්බය වගේ තියෙන්නේ. මේක අභිලම්බයේ ඉඳලා මේක ලම්බකව ඇදපු රේඛාව. මේ පැත්තට ගියොත් මෙතන 10යි මෙතන 20යි මෙතන 25යි බලන්න. පතන කෝණය අංශක 25යි පරාවර්තන කෝණය අංශක 25යි එක සමානයි. ඒක පැහැදිලිව වෙනවද ඔයාලට? ඔව් සර්. ඔව් සර්. ඊළඟ කොට බලන්න අංක අඩු කරගෙන. අතල බලන්න අංශක 30ක අංශක 20ක විතර කෝණයක් දාලා බලන්න. මොකද එන්නේ බලන්න අංශක 20ක කෝණයක් දුන්නොත් නෑ. හරියටම පතනවා. බලන්න. අංශක 20කින් පතනය වෙන්නේ. දැන් මෙතන මෙතන අංශක 10යි මෙතන අංශක 10යි ඔක්කොම අංශක 20යි. බලන්න මෙතෙන්ද ගියාම අංශක 10යි මෙතෙන්ද ගියාම අංශක 10යි. අංශක 20යි. නගර පතන කෝණය පරාවර්තන කෝණය සමානයි. මේ කළු පාට ඉලක්ක තියෙන අංශක 45. අපි අංශක 45ට කල්ලා බලමු. මොකද එන්නේ බලන්න. හරි වල පේනවාද කියලා මම හිතනවා. අංශක 45න් ආලෝකයෙන් පතනය වුණා නම් ඒ අංශක 45 රේඛාව දිගින් යනවා. පේනවද ඔයාලට? ඔව් සර්. හරි එහෙනම් අර අපි ඉගෙන ගත්ත නියමය එහෙනම් නිවැරදිනේ. අපි ඉතලා ඉගෙන ගත්තා අර බෝඩ් එකේ අපි ඇඳලා බැලුවේ වෙලාවේ ඔයාලට පේනවා ඉතින් මොකද? පතන කිරණය, පරාවර්තන කිරණය, පතන කෝණය, පරාවර්තන කෝණය, මම කියවා පතන කෝණය, පරාවර්තන කෝණය දෙක සමානයි කියලා. එහෙනම් ඒක සත්‍යයි. හරිද? අපි එහෙනම් ලියාගමු පරාවර්තන නියම. පරාවර්තන නියම දෙකක් තියෙනවා. පළවෙනි නියමය තමයි පතන කිරණයත් පරාවර්තන කිරණයත් පතන ලක්ෂයේදී පෘෂ්ඨයට ඇඳි අභිලම්බයත් යන මේවා එකම තලයක පවතී. ඒ කියන්නේ දැන් අපි දැක්කා පතන කිරණය තියෙන්නේත් අපි මේ ඇඳේ බෝඩ් එකේ නම් බෝඩ් එක කියන තලයේ තියෙන්නේ. පරාවර්තන කිරණයත් ඒකෙම තමයි තියෙන්නේ. අභිලම්බය ඇඳෙත් ඒකම එකම තලයේ ඇඳලා තියෙන්නේ. එන එකම තලයක පවතිනවා. දෙවෙනි නියමය තමයි පතන කෝණය පරාවර්තන කෝණය එකිනෙක සමානයි. පතන කෝණයට සිම්පල් i කියලා දානවා. පරාවර්තන කෝණය සිම්පල් r කියලා දානවා. එහෙම වුණොත් i සමානයි r කියලා කියනවා. ඒක හොඳට ওই ටික කටපාඩම් කරලා තියාගන්න. අපිට කිරණ සටහන් අඳින්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ නියමය. තල දර්පණ වලට අදාළ කිරණ සටහන් අඳිද්දී අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ නියමය. මේක හොඳට කටපාඩම් කරලා මතක තියාගන්න. හොඳයි. අද එහෙනම් අපි ඉගෙන ගත්තා ප්‍රකාශ විද්‍යාවට අදාළ මූලිකම කොටස පරාවර්තන නියම වලට එනක අපි ඉගෙන ගත්තා. ඔතන තියෙනවා ගැටලුවක්. ඔයාලගේ කියුත් තියෙන කට්ටියට බලන්න පුළුවන් ගැටලුව අංක 1 තියෙනවා. තල දර්පණයක් ඉදිරියේ තියෙන වස්තුවක ප්‍රතිබිම්බ අඳින්න ප්‍රශ්න 3ක් ඇති. ඒක ප්‍රශ්නේ කොටස් 3ක් ඇති. ඒක ඔයාලා 9 වසරේ ඉගෙන ගත්ත විදිහට ඒක අඳින්න පුළුවන් විදිහට එහෙම නැත්නම් අපිට ඊට පස්සේ කොහොමද අපි රාष्ट्रीय ක්ලාස් එකේදී මේ ටික කරනවා. අපි එහෙනම් අදට පන්තියේ මෙතනින් නතර කරනවා. අද පන්තියේ වීඩියෝ එක දවස්
දවස් දෙකක් ඇතුළත YouTube එකට දානවා.